විවිධ දේවල් කිහිපයක් උත්සාහ කරමින් ඉන්න මිනිස්සෙක් වශයෙන් විතරයි මම දකින්නේ. අපිට වඩා මහා විශාල මිනිස්සු ඉන්නවා. ලෝකෙත් ඉන්න ගොඩක් ලංකාවෙත් ඉන්නවා. මහා සාර මිනිසුන් ලංකාවේ ඉන්නවා. ඒ මිනිස්සු බොහොම සරල සැහැල්ලු ජීවිත ගත කරන්නේ. ඒ මිනිස්සුන්ට නිකන් පැය භාගයක් පැයක් කතා කරාම අපිට ලයිබ්‍රරි එක දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් එහෙම මිනිස්සු ඇතුලේ මේ මම කවුද කියලා ලොකු වචන ගොඩක් කියන එක මේ නිකන් විහිළුවක් වෙනවා. මම නිකන් කියන්නම් ඉතින් මම කලින් කිව්වා වගේ මම දේවල් කිහිපයක් උත්සාහ කරමින් ඉන්න මගේ සිතෙන් ඉපරදි ජීවත් වෙන්න උත්සාහ කරන කියන්නේ සමාජ කරදරයක් වෙන්නේ නැතු අන්‍යයන්ට සිදුවන හානිය අවම කරමින් මේ මං ඍසි පරිදි ජීවත් වෙන්න උත්සාහ කරන සහ මගේ හිතේ තියෙන විවිධ දේවල් කරන්න උත්සාහ කරමින් අත්දැක බලමින් ඉන්න කෙනෙක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. 2016 ඉඳන් අපි දිගටම වැඩිම ඒ සාමර්ථ්‍ය ගාන අපි අරන් දීලා තියෙනවා පන්තියක් වශයෙන්. 2018 සමස්තයේ සංඛ්‍යාවෙන් 10%කට කිට්ටු වෙන. 2019 9.5 ගානක් වගේ මේ අපි ළඟ ඉන්නවා තනියෙන්. අපේ ජීවිත සම්බන්ධ තීරණ අපි ගමු. අපි දන්නේ නැති වෙන්න පුළුවන්. අපිට අවබෝධයක් නැති වෙන්න පුළුවන්. අපි දන්න ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. ඒ විශේෂඥයන්ගේ අපි අහන්න ඕනේ. එක්කෙනෙක්නේ අපි කීප දෙනෙක්ගෙන් අහන්න ඕනේ. එහෙම අහලා හොයලා බලලා තොරතුරු එකතු කරලා අන්තිම තීරණය අපි ගන්න ඕනේ. ඉතින් මගේනේ තීරණේ. මගේ තීරණය මම ඩිෆෙන්ඩ් කරන්න ඕනේ ඊට පස්සේ. නැත්නම් මම වෙන කෙනෙක් කියන එකක් කරන්න ගියොත් එහෙම මට ඒක කරගන්න බැරි වුණොත් එහෙම විවිධ කාරණා මත බැරි වෙන්න පුළුවන්. මට බැරි හින්දා බැරි වෙන්න පුළුවන්. නැත්නම් මට බැරි බෑ. නමුත් මට ඕනකම නැත්නම් බැරි වෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්න එනවනේ. වෙන කෙනෙක් දීපු ගෝල් එකක් පස්සේ අපි දුවන්න ගියොත් එහෙම. හැබැයි ගෝල් එක මගේ නම් මේ වැඩේ මගේ නම් මේ තීරණ මගේ නම් මේක ෆේල් වුණොත් මමයි වක් කියන්න ඕනේ. ඒකට එක්ස්කියුසස් නැහැ. කොහොමද ජීවිතේ එක්ස්කියුසස් නැහැ. වාගේ වකින් බාර ගන්න ඕනේ. ඒ වාගේ ගෝල්ස් ඩිෆයින් කරගන්න. ඒක පස්සේ දුවන්න. සරලව ගත්තොත් මට ඉංජිනේරු උපාධියක් තියෙනවා. නමුත් මම දන්නවා මට ඉංජිනේරින් බෑ කියලා. ඉංජිනේර කියන්නේ වෙන වැඩක්. ඉංජිනේර වෙන තින්කින් එකක් තියෙනවා. මට A level paper උත්තර ලියන්න පුළුවන් වුණාට කැම්පස් එකේ උත්තර ලියන්න පුළුවන් වුණා ලකුණු ආවට විභාග පාස් වුණාට ඒ ඉංජිනේර තින්කින් එක මට නැහැ. හැබැයි මම දන්නවා මට මිනිස්සුත් එක්ක කතා කරන්න පුළුවන්. මිනිස්සුත් මට හැසිරෙන්න පුළුවන්. මිනිසුන් ආකර්ෂණය යම් හැකියාවක් මට තියෙනවා. ඉතින් ඒකින්ද මම අර්ග දාලා ඉවරලා මම මේකට එනවා. දැන් මම ගෙදර කියන හින්දා හරි යාළුවෝ කියන හින්දා හරි කවුරු හරි කියන හින්දා මම ඉංජිනේර කර හිටියා නම් මම ඇත්තටම ෆේල් වෙනවා. මොකද ඒක මගේ ඇඟේ නෑ. ඉතින් මම ගත්ත තීරණයක් ඒක. මම දන්නවා මට ඒක බෑ කියලා. ඉතින් මට පුළුවන් දේවල් මට බැරි දේවල් මමනේ දන්නේ. ඉතින් මගේ ජීවිතේ මට තමයි ලියා ගන්න පුළුවන් ඒක. හැබැයි ඊට කලින් තමන් ගැන ඇනලයිස් එකක් තියෙන්න ඕනේ. ඒ ඇනලයිස් එක හදා ගන්න ඕනේ බරපතල විදිහට හිතලා ඉවරලා. ඊට පස්සේ තමන් තෝරා ගන්නා ගමන් මාර්ගයන්ත් හොයන්න ඕන සෑහෙන්න. එහෙම හොයලා තමන් තීරණ කරන තමන් කොහෙද යන්නේ කියලා. ඊට පස්සේ ඒකට මහන්සි වෙන්න. අයිවා 2023 A level සඳහා උසස් පෙළ සඳහා උන් අපි කෙමිස්ට්‍රි පන්ති පටන් ගන්න හදන්නේ. පළවෙනි දවසේ මේ ඔන්ලයින් විදිහට පන්තියක් පටන් ගන්න. මීට කලින් 2022 පන්තිය අන්තිම කරපු පන්තියත් අපි මාස කිහිපයක් අපිට කරන්න හම්බුණානේ. ඊට පස්සේනේ කොරෝනා අතර අපිට නවත්තන්න සිද්ධ වුණේ. ඉතින් අපේ මගේ ජීවිත කාලේ පළවෙනි දවසේ තමයි මේ ළමයිව දකින්න නැතුව පන්තිය පටන් ගන්න. අපි එකට තොන්න පයින්නතර ඒ අත්දැකීමත් මුහුණ දෙමින් ඉන්නවා. ඕගොල්ලෝ සමහර එහෙම වෙන්න ඇති. අන්තිම අවුරුද්දේ 11 වසරේදී එහෙම මේ පන්ති මාරු කරා නම් ඕලෙල් වල ඇරෙන්න ජීවිතේ පයින්නතර වෙන්න ඇති මේ ගුරුවරයාව දකින්න නැතුව පන්ති වල සහභාගීන් පළවෙනි අවස්ථාව. ඉතින් අපිට උනන මේක අලුත් වැඩක්. මෙහෙම කරන් යන්න. ඉතින් මම පොඩ්ඩක් කියන්නම් ඉස්සෙල්ලා මේ A level සහ O level ගැන පොඩි විස්තර වගේක්. O level සහ A level අතර ලොකු මහා දැවැන්ත ගැප් එකක් තියෙනවා. විශාල ගැප් එකක් තියෙනවා. ඒක සමහරලාට සමහර ළමයින් දරා ගන්න බැරි වෙනවා. ඒක ගැප් එක තරණය කර ගන්න බැරි වෙලා කෙලවෙන අවස්ථා තියෙනවා සෑහෙන්න. ඒකෙන් නේද මේ කියන්න හිතුවේ. කියන්නේ ඕගොල්ලෝ මේ සයන්ස් කරන්න ආපු ළමයි. කියන්නේ මැත්ස් හරි බයෝ හරි කරන්න ආපු ළමයි කියන්නේ සාමාන්‍යයෙන් ඕල් පන්තිර හොඳට ඉගෙන ගත්ත ළමයිනේ.
ඉතා හොඳින් කරගත්ත ළමයිනේ. දැන් මේ ලොකු ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. දැන් හොඳ විවිධ ප්‍රශ්න තිබ්බා ඔය ලියා ගන්නකොට. දැන් කොරෝනා තත්ත්වයටතේ පන්තිවල අඩුපාඩු තියෙන්න ඇති. ඉස්කෝලේ ගියේම නැහැ වගේනේ. 11 වසරේ හැම. ඒ වුණාට මේ කොහොම හරි දැන් විභාගෙ ලිව්වනේ. දීලා ප්‍රතිඵල සම්බන්ධයෙන් සුබවාදී යහපත් කියන්නේ හොඳ ලොකු ප්‍රතිඵලයක් එයි කියලා අදහසක ඉන්නේ. ඒකනේ මේ සයන්ස් කණ්ඩ ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මේ හොඳට ඉගෙන ගත්ත ළමයි. කියන්නේ ඒ ඕලෙවල් දක්වාම හොඳට ඉගෙන ගත්ත ළමයි. කියන්නේ සාමාන්‍ය දෙමව්පියෝ ගුරුවරු නෑදෑයෝ මේ හොඳ කියන ළමයි. ඉතින් ඔහොම ළමයි තමයි හැමදාම සයන්ස් කරන්න එන්නේ. එහෙම ආවට මේ සයන්ස් වල ප්‍රතිඵල ගත්තොත් මම තව ටිකේ විශ්ලේෂණයට යන්නම්. එහෙම ගියොත් මේ ඕලෙවල් වල ඒ ගන්නව තරම් ලේසි නෑ ඒ ලෙවල් ඒ ගන්න එක. ඒකට හේතුව මම මුලින්ම කියලා ඉන්නම් අපේ 25ට යන්න කලින්. හේතුව තමයි මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මේ ඔයගොල්ලෝ ඕලෙවල් වලදී කරන්නේ උත්තර වගේක් පාඩම් කරන එක. මම කලින් වීඩියෝ එකක් රිලීස් කළා මම හිතන්නේ ඒකෙත් මම මේ ටික කතා කිව්වා. ඒගොල්ලෝ උත්තර වගේක් පාඩම් කරන එක ඕගොල්ලෝ කරන්නේ. ඒ උගන්වනවා කියලා කරන්නේ උත්තර වගේක් පාඩම් කරනවා. ඒ උත්තර ටික පාඩම් කරන් වා යන විභාගෙට. ඊළ පේපර් කරන් බලනවා මම දන්න උත්තර හරින ප්‍රශ්න තියෙනවද කියලා. වාට මතක උත්තර හරින ප්‍රශ්න වගේක් තිබ්බොත් ඒ උත්තර ටික ලියලා එනවා. ඒ වා දන්න උත්තර වලට හරිනම් ප්‍රශ්නම තිබ්බනම් පේපර් එකේ වා ආවිලා කියන පේපර ලේසි කියලා. වා දන්න උත්තර වලට හරින ප්‍රශ්න නෙවෙයි වෙන අමුතු ප්‍රශ්න තිබ්බනම් වාගෙන පේපර් එක අමාරුයි කියලා. ඕක තමයි මෙච්චර කාලයක් කරේ. උගලන්ට ඉගෙනුවෙත් එහෙමයි උගල ඉගෙන ගත්තෙත් එහෙමයි විභාග ලිව්වෙත් එහෙම ඌක තමයි කරේ වැඩේ. හැබැයි ඉගෙන ගන්නවා කියන්නේ උගන්වනවා කියන්නේ ඕක නෙවෙයි. ඒක වෙන සංකීර්ණ කතාවක්. දැන් මම ඕ ලෙවල් ගුරුවරුන්ට අපහාස කරනවා නෙවෙයි මේ. ඒක මේ ලංකාවේ මේ අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන එහෙම තමයි. ඒතර ළමයාට ඕන විභාගේ පාස් වෙන්න ගුරුවරයාට ඕන විභාගේ පාස් කරවන්න. ඒතර විභාගයට ඒ කියන්නේ ඔයාට සහ ගුරුවරයාට දෙන්න තියෙන ප්‍රශ්නට උත්තරය තමයි තියෙන්නේ. එන්නේ අපි ගුරුවරු විසින් ඇනලයිස් කරන පේපර් එක. ඇනලයිස් කරලා මේවා තමයි අහන ප්‍රශ්න. ඊවට හරියන්න මේ උත්තර ටිකක් සෙට් කරලා දෙනවා. ඔයා ඒ ටික මතක තියාගෙන ගිහලා පේපර් එක ලියනවා. ඒක කොහොම පටන් ගත්තද දන්නේ නැහැ. දැන් මේ වෙනකොට පේපර් හදන්නෙත් එහෙම තමයි. ගිය අවුරුද්දේ වගේ පේපර් එකක් හදනවා. නැත්තම් බැරි වෙලාවත් ඔයා ඉගෙන ගත්ත දේවල් වල අපි හිතමු ඔයා දන්න විද්‍යාව විතර මොන හරි කාරණා වලින් අර අලුතෙන් හිතලා ලියන්න ප්‍රශ්නයක් දැම්මොත් එහෙම වට ලියා ගන්න බෑ. එහෙම ප්‍රශ්න ආපු අවුරුදු වල ළමයි කියන විභාග අමාරුයි කියලා. මොකද අර ඒ අහන ප්‍රශ්නෙට උත්තරේ වාගේ පොතේ තිබිලා නැහැ. ඒ වාගේ පොතේ තියෙන උත්තර වලට හරියන ප්‍රශ්න තිබ්බ එකක් තමයි ලේසි කියලා කියන්නේ. මේක පස්සලා හිතන්න මේ ඔක තමයි වෙන්නේ. ඒ ලෙවලුත් මේ ඕකම තමයි ඔයිට පොඩ්ඩක් ඇඩ්වාන්ස්. ඒ ඇඩ්වාන්ස් වෙන හේතුව තමයි දැන් වාගේ ඔය 10 වසර 11 වසර තියෙනවනේ මේ 29ක් සිලබස් 18ක් තියෙනවා. ඒ සිලබස් 18ට වඩා ලොකුයි කෙමි සිලබස් එක. ආ විශාලයි. මේ අපේ තනි කෙමි සිලබස් එක විශාලයි අර සිලබස් 18ට වඩා. තව විෂයන් දෙකකුත් තියෙනවා. ෆිසික්ස් තියෙනවා, මැත්ස් හරි බයෝ හරි තියෙනවා. මේක මහ විශාලයි. ඒතර උත්තර පාඩම් කරන්න කිව්වොත් අමාරුයි. අර ඕලෙවල් වලදී වා පාඩම් කරගත්ත මුළු උත්තර ගානට වඩා උත්තර පාඩම් කරන්න ඕන කෙමිස්ට්‍රි වල විතරක්. තව විෂයන් දෙකක් එහෙම් පිටිම තියෙනවා. ඉතින් ඊතර ගොඩක් මතක තියාගන්න බෑනේ. එහෙම මතක තියාගන්න ඔයාලා මහා අසාමාන්‍ය මතකයක් තියෙන්න ඕනේ. එහෙම මේ මහා විශාල අසාමාන්‍ය මතකයක් තියෙනවා නම් ඔයා නිකන් අර අටපට්ටමට ගිහිලා ඒකේවා කියන්නේ කට්ටිය. එහෙම අසාමාන්‍ය හැකියාවක් තියන අය එන්නේ. අන්න ඒ වගේ කෙනෙක් එන්න ඕනේ ආයෙ නැති. එහෙම වුණොත් තමයි මේ වාට මේ එහෙම කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම අසාමාන්‍ය මතකයක් තියෙන විදිහක් නැහැ පළවෙනි එක. දෙවෙනි එක තමයි ඉතින් මේ එහෙම මත තියන් try කරන්නත් එපා. අවශ්‍ය නැහැ එහෙම මත තියන් try කරන්න. ඒක මහා වෙහෙසකර වැඩක් මේ වෙහෙසකර වුණාට ප්‍රතිඵලදායක වැඩක් නෙවෙයි ඒක. අයම පොඩි අනතුරු රැඟීමක් කරන්නම්. ඔයාලා ඒල් පන්තියෙත් ඔය ඔයාගේ ක්‍රමයට ඔයා පුරුදු වෙච්ච ඔය පුරුදු ක්‍රමයටම උගන්වන ගුරුවරු ඒ ලෙවල් පන්තිලත් හම්බ වෙයි වාට. එතකොට මේ මම දන්නේ ඒගොල්ලෝ වඩා දියුණු ක්‍රමයක් මට නොතේරෙන ක්‍රමයකට දියුණු ක්‍රමයකට උගන්වනවාද කියලා. අය මම හිතන්නේ ඒක එක්තරා ආකාරයක රැවටීමක් කරන්න කියලා. එහෙම එකක් අහුන පොඩි සවිඥානිකව බලන්න මේ ක්‍රමයට කියලා පුළුවන්ද කියලා. ඒ වාගේ උත්තර පාඩම් කරලම ඒක වගේ ගණන් ගොඩක් හදලම විභාගෙ ලියන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් වැඩිහිටි උගලන්ට ආර වඩා වැඩිමල් කලින් විභාගෙ ලියපු අයියලාක්ලත් එක්ක කතා කරලා එහෙම අහලා බලන්න එහෙම පුළුවන්ද කියලා. එහෙම පුළුවන් කියලා වාට උත්තරයක් ආවොත් ඔයා කැමතියක් කරන්න මට මේ මම කියන දේවල් සියල්ල ඔයා පිළිගත යුතු නැහැනේ. මේ නමුත් මේ මම හිතන්නේ එහෙම කරන්න අමාරුයි. මොකද එහෙම මතක තියාගන්න බැරි තරම් මේක විශාලයි. ඒ ඔක්කොම ටික මතක තියාගන්න මහා විශාල ආයාසයක් දරන්න මහා විශාල වෙහෙසක් දරන්න වෙනවා.
සමහරට ඒ විහිස දරා ගන්න බැරුවම ඔයා මේ ડિප්‍රෙස් වෙන්නත් පුළුවන් එක්තරා වෙලාවකදී. මේ අනිත් එක ඉතින් එහෙම බෑ ඉතින්. මම තව එකක් කියන්නම්. මෙහෙම ඔයාට අවුරුදු 1කමාරක් විතර ගියාට පස්සේ අවුරුද්දක් එකමාරක් විතර යන අවුරුද්දමදි. අවුරුදු 1කමාරක් විතර ඔයා ඒල් පන්ති ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලන්ගේ පන්ති වල හම්බෙන දක්ෂ ළමයි ඉන්නේ, බ්‍රයිට් ළමයි ඉන්නේ. අන්න ඒගොල්ලෝ දිහා පොඩ්ඩක් බලන්න. සමහරට ඒගොල්ලෝ ඔයා තරම මහන්සි වෙන්නේ නැහැ. මහන්සි වෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ක්‍රමය ටිකක් වෙනස්. ඒක පොඩි ලොජිකල් විදිහකට යන්නේ. ඒගොල්ලෝ ගොඩාක් දේවල් මතක තියාගන්න try කරන්නේ නැහැ. ඒගොල්ලෝ හරිය concept ටික මොකද්ද මෙතන වෙන්නේ කියන එක තමයි ඒගොල්ලෝ මුළුවේ තියෙන්නේ. ඒත් එයා හරිය ෆන්ඩමෙන්ටලි මූල ධර්ම ටික දන්නවා යා. ඊට දන්නවා යාගෙන් ප්‍රශ්නයක් ඇහුවම එයා දන්නේ සිද්ධාන්ත කාරණායක එයා ඒ මොහොතේ තර්කයක් ගොඩනගන එයා උත්තරයක් කියනවා. ඒතර උත්තර පාඩම් කිරිල්ලක් යාගේ නැහැ. ක්‍රම පාඩම් කිරිල්ලක් යාගේ නැහැ. මොඩල්ස් ගැන එයා උනන්දුවක් නැහැ. එයා දැනගන්න ඕනේ කාරණාටකේ අදාළ ලොජිකල් පොයින්ට්ස් එකේ තර්කානුකූල කාරණායක එයා දන්නවා. ඒවත් එක්ක යාට පුළුවන් උත්තරය හදලා ගන්න. ඒකෙන් තමයි උත්තර දෙන්නේ. ඒක තමයි හරිම විදිහ. හරිම විදිහට මේ පොඩි ඉල්ලීමක් මං කරන්නේ මේකට පුරුදු වෙන try කරමු. ටික ටික. අපි දන්නවා එහෙම එකපාරට වඩා පුරුදු වෙන්න බෑ කියලා. ඒකින්ද ඔයා නවත්තපු තැනින් අපි පටන් ගන්නවා. ඔයා දන්න තැනින් ඔයා හුරුමුරුත් තැනින් පටන් ගන්නවා. පටන් ගලා අපි ක්‍රමයෙන් එක වෙනස් කරනවා. ඒතර මේ ඉල්ලීම තියෙන්නේ ඒ වෙනස් වීමට අනුගත වෙන්න නැත්නම් වෙනස් වෙන්න ලෑස්ති වෙන්න. ටිකක් තර්කානුකූලව හිතන්න හැමදේම මතක තියාගන්න try කරනවාට වඩා ටිකක් ඒ වෙලාවේ හිතලා ගන්න. එම ටික ටික පුරුදු වෙන්න. එහෙම පුරුදු වුණාම මේ වාට මේක ටිකක් ලේසි වෙනවා. සිලබස් ලොකු වුණාට මත තියාගෙන උන කාරණා ටික අඩුයි නම් වාට ඒ වෙලාවෙක මේ හිතලා හදලා තර්කානුකූලව ගොඩ ගන්න පුළුවන් නම් මේක වැඩ ලේසි වෙනවා. හරි. මොකද වැඩ වැඩි නේ ඒ ලෙවල් වල. වැඩ වැඩි වුණාම මේ අනවශ්‍ය වැඩ ගොඩක් පටලවා ගත්තම ස්ට්‍රෙස් වැඩි වෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ ඒල් පන්ති වල මුල්ම මාස 6 විතර හරි ආසාව උගන්නන්න. මොකද ළමයි අලුතෙන් ආපු ගමන් හරි උනන්දු ඉගෙන ගන්න. අන්තිම මාසයත් හරි ලේසි උගන්නන්න. ඒ හොඳටම කෙලවෙලා ඉන්නේ අනිත් දල ඔක්කොම පැත්ත දාලා හරි උනන්දු ඉගෙන ගන්න. ওই මාස 6 වදේ අයින් කරා මැද්ද තියෙනවනේ තව මාස 18ක් විතර අවුරුදු 2කමාරක් විතර තියෙනවනේ. එයා මැද්දේ මාස 18 උගන්නන තනි ක්‍රම එපා වෙනවා. හේතුව අර පළවෙනි මාස 6 ගියාට පස්සේ සාමාන්‍ය ඉස්කෝලේ පටන් ගන්න. එවුන ඉස්කෝලේ පටන් ගන්න. ඕ ලෙවල් ඉවරලා එන එක නෙවෙයි ඒ ලෙවල් කරන්න යන්නේ. ඕ ලෙවල් ඉවර කරන මේ ළමයා දැන් මම කියවනේ ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගත්ත අර කීකරු මේ මෙහෙම ගුරුවරුන්ගේ දෙමව්පියන්ගේ පැස්සුම් ලැබුව ළමයිනේ. ඔය ඌක නෙවෙයි ඒ ලෙවල් කරන්න පන්තිර යන්නේ. ඔය කරපු අර කීකරු එක නෙවෙයි ඒ ලෙවල් පන්තිර යන්නේ. මේ මාස 6 සෑහෙන වෙනස් වෙනවා. එකක් තමයි ජීවිතයේ පළවෙනි වතාවට මහා විශාල නිවාඩුවක් හම්බ වෙනවා. දැන් නෑ කලින් හම්බුණා දැන්. කරුණත් ඒක නිවාඩු කලින් හම්බුණානේ. කලින් හම්බුණත් වැඩ තිබ්බනේ ඒ වෙලාවේ කරන්න. ඕ ලෙවල් කරන්න තිබ්බා. ඒකින්ද ඔයගොල්ලෝ අර යම් අරමුණකනේ හිටියේ. ඉතින් පිස්සු කෙලින් හම්බුන්නේ නෑනේ. හැබැයි දැන් ඕල ඉවරයි. ඒ ලෙවල් කරන තව ගොඩක් කල් තියෙනවා. සාවල හොඳට ලියලා තියෙන්නේ. එනේ ගෙදරත් පොඩි රිලැක්ස් එකක් තියෙන පොඩි මේ අතාරලා දාන එකක් තියෙනවා. ඒකත් එක්ක පොඩ්ඩක් මේ නිදහස විඳිමින් ඕකත් එක්ක මේ ජීවිතේ පළවෙනි වතාවට මහා විපර්යාස ගොඩක් වාට වෙනවා. ඒතර ඕලෙවල් කරන්න අපි ඕලෙවල් කරපු කා නෙවෙයි ඒලෙවල් කරන්න මේ ඉස්කෝලේ. එතෙන්දි මහා විපර්යාස වෙලා මේ අධ්‍යාපනය කඩාකප්පල කරගෙන ළමයිනුත් ඉන්නවා. මම කියාගෙන ආවේ මේ ඒ වෙනසත් එක්ක වාගේ ඇතුළේ ඇතිවන කියන්නේ වෙනස්කම් ටිකත් එක්ක වාට මේක අහුවෙන්නේ නැත්තම් මගින් මේ ක්‍රමේ වෙනස් කියලා ඉවරලා ක්‍රමේ වෙනස් නිසා මේ වාට ලේසියෙන් මේ සබ්ජෙක්ට් එක අහුවෙන්නේ නැත්තම් වාර කලින් හිරපු ඉවසිල්ලවන්ත කෙනෙක් නෙවෙයි දැන් වාට පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා හොඳ ඉගෙන ගත්ත ළමයෙක් කියලා. ඒත් වා ඉන්නේ වාගෙන අධිතක්සේරුක ඉන්නේ. වාට මේක කරන්න පුළුවන් කියලා එකක ඉන්නේ. හැබැයි දැන් වාට මේක කියන එක තේරෙන්නේ නැහැ. ඒ උගන්න කාරණා තේරෙන්නේ නැහැ. වට පිට බලනකොට තේරෙන්නේ උන් ඉන්නවා. අනිත් උන්ට තේරෙනවා මට තේරෙන්නේ නැහැ. මේ පීඩනය ටික ටික වැඩි වෙනවා. ඔයාගේ ක්‍රමවේදයන් නිවැරදි කරගෙන හයි ට්‍රැක් එකට වැඩුන් නැත්තම් මේක ටික ටික මේක අමාරු වෙනවා. ඒතර ඔයාලා වැඩේ එපා වෙනවා. අපි දැකපු දේවල් මේ කියන්නේ. ළමයිට සිබයි අතාරලා දාන්න. පන්තියක් නැහැ. ඉස්කෝලේත් පුළුවන් නම් පන්ති රැන්නේ කට් කරනවා. එහෙම වෙවි ඉන්නවා. වැඩේ අතාරලා දාන්න.
වැඩේ අතාරලා දාන මේක නැවත අල්ලගන්න අමාරුයි. පස්සේ මොකක් හෝ සිදුවීමක් කළා ආගෙන ගන්න යමු ළමයි ඉන්නවා. බහුතරයක් දෙනාට ඒක කරගන්න බැරි වෙනවා. ඒක මේ ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. එතන මේක මම දන්නවා මේ වෙලාව ළමයින්ට අමතරව දෙමාපියොත් බලන් ඉන්නෝ ඇති. ඉතින් ඒකින්ද මේක දෙමාපියන් කරන රික්වෙස්ට් එකක් මේ ඉල්ලීමක් මේ කරන්නේ. ළමයා සම්බන්ධයෙන් පොඩි අවධියකින් ඉන්න. අවධියෙන් ඉන්නවා කියලා කියන්නේ මේ අත අල්ලන් යන්න කියන එක නෙවෙයි. ළමයා සම්බන්ධයෙන් අවධියෙන් ඉන්න දුරින් ඉඳගෙන ඈතින් ඉන්න. ළමයා දැනගන්න ඕනේ නැහැ බලන් ඉන්නවා කියලා. මගේ ළමයා දැනගන්න තියන්නත් එපා ළමයාට. හැබැයි ඕගොල්ලෝ බලන් ඉන්න එක නවත්තන්නත් එපා. බොහොම ඈතින් ඉඳන් බලන් ඉන්න. දුර ඈතින් ඉඳන් බලන් ඉන්න ළමයා මොකද කරන්නේ කියලා. බැරි වෙලාවට ළමයාට උදව්වක් අවශ්‍යයි කියලා වට දැනනවා නම් මං නේත් බලන් ඉන්න. තාම දැනුණා විතරනේ බලන් ඉන්න. තව ටිකක් වෙලාවට වට තේරේ එයාට උදව් ඕනෙමයි කියලා. හරි වෙලාව තේරෙන කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන එකේ වැඩේ ඒක තමයි. ඒක මම කියන්න ඕනේ නැහැ මට වඩා පරණත අත්දැකීම් තියෙන මම ওই තරම් වයස නැහැ මං හිතන්නේ. ඒකින්ද මේ ඒ හරි වෙලාව ගන්න. ඒ හරි වෙලාවේදී වැඩේට සම්බන්ධ වෙන්න ඉන්වෝල්ව් වෙන්න ඒක අවශ්‍යයි. හැබැයි මේ තමන් ඉන්වෝල්ව් වීම ළමයාගේ පැත්තෙන් ගියොත් ළමයාට කරදරයක් වෙන්නත් බෑ. මං කිය මේ දැන් කියන්නේ ඔබ සරලවම කියන්නම්කො මෙහෙම. සාමාන්‍යයෙන් ඊළවල කරන ළමයෙක් ගෙදරක ඉන්නවා නම් ඒ ගෙවල් හරි අර ප්‍රචණ්ඩ කාර්යන බිහිසුම් නන්දි කඩාල් වගේ නිකන් හරි. කියන්නේ බොහොම සුළු දේවල් වලින් පටන් ගන්න කතා එන දුරදිග යනවා. මට පටන් ගන්න මේ තේ බීලා කෝප්පි හොදලා නැහැ. අම්මා කියන කෝප්පි හොදන්න කිව්වල. ඔය කතාව දිගට ගිහලා අවුරුදු ගානක පරණ කතා කියන දා නතර වෙන්නේ. දැන් කිසි වෙලාවක ළමයා සූදානම් නැහැ වැරද්ද පිළිගන්න. හැබැයි ඇත්ත කතාව ළමයාගේ අභ්‍යන්තරය දන්නවා මම වැරදි කියලා. හැබැයි එයාගේ ආත්ම අභිමානය වෙනුවෙන් එයා දිගටම සටන් වදිනවා. එයා කෑ ගහන්නේ, අඬන්නේ, පොලේ ගහන දේවල් එහෙම කාමරේ දොර වහගන්න, ඒ කරගන්නේ මේ එයා දන්නවා වැරදි කියලා. නොදැන නෙවෙයි. ඉතින් එයා වැරදි කියලා දැනත් ඇයි එහෙම හැසිරෙන්නේ? අන්න ඒකට උත්තර අපි හොයන්න ඕනේ. අපේ පාට් එක ඒක. දැන් අපිට ළමයි ඇවිල්ලා කියනවා දෙමව්පියන් නොකියන කතා. දෙමව්පියන් කිසිසේත් නොකියන කතා අපිට කියනවා. ඒකයි අපි දන්නේ මේ කතා ටික. එතකොට කියන්නේ දැන් ගෙදෙට්ට කියලා කිව්වොත් ගෙදෙට්ට කියන්න බෑ කියලා කියන්නේ. ගෙදර දැනගන්නවත් තියන්න බෑ කියලා. ඒතර ගෙදෙට්ට කියන්නේ නැත්තම් එයා මොකද කරන්නේ? එයාට ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න විදියක් නැහැ. ඒ කොහොමද එයා උත්තරේ හොයන්නේ? එයා උත්තරේ හොයන්නේ එයාගේ සමීප ළමයි එක්ක. එයාගේ යාළුවොත් එක්ක කතා කරන්නේ. එයාගේ යාළුවොත් එයාගොල්ලන්ගේ වයසේ කට්ටියනේ. ඒගොල්ලන් පුළුවන් වෙන සාර්ථක උත්තරයක් හොයාගන්න. බැරිවි. එතකොට ඊට පස්සේ ඊට වඩා කේද වචයක් වෙන්නත් පුළුවන්. හැබැයි එයාට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවදී අපි වින්ඩෝවක් කරලා තියෙනවා නම් අපි කවුලුවක් කරලා තියෙනවා නම් දෙමව්පියන්ට කතා කරන්න. ඔයා කියන එක අහන් ඉනවම ලෑස්ති කියන පණිවිඩය අපි දීලා තියෙනවා නම් ළමයාට. ළමයා ඇවිල්ලා කියයි. අපිට ඇවිල්ලා කියන්නේ ඒකින්ද. සමහරලාට ඇවිල්ලා කියන අපි දන්නවා මේ බොරු කියන්නේ කියලා. එයාට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ කියා ගන්න ඕනේ කාට හරි. එන චිට්ටයක් එවනවා මම ඇවිල්ලා කතා කරන්නද කියලා. අපි කියනවා හරි පන්තියේ ඉවරලා ඇවිල්ලා කතා කරන්න කියලා. මම නෙවෙයි සියලුම ටියුෂන් ගුරු මේ වැඩේ කරනවා. ඒකනේ මේ ළමයි මේ ටියුෂන් ගුරුන්ට කැමති ගෙදර මිනිස්සුන්ට වඩා. එතකොට මේ එන්න කිව්වම මේ ඇවිල්ලා ඔන්න කියන කතාව. කතාව කියනකොට දැන් අපිට තේරෙනවා මොකක් කර මේ පිස්සුවක් කෙල්ලලා තියෙනවා කියලා. ඒත් අපි අහනවානේ මම ඇයි එහෙම වුනේ කියලා. ඒතර එයා දෙන උත්තරකේ බොරු කියන්නේ. එයා ඇත්ත කතාව නෙවෙයි කියලා අපි දන්න හොඳ ආකාර මේ බොරු කියන්නේ කියලා. අය අපි ඇත්ත වගේ අහන් ඉන්නවා. මොකද ඉස්සෙල්ලා මෙයාට අවශ්‍ය හොඳ සවන් දෙන්නේ. එහෙනම් අපිට ඒ කැපකිරීම කරන්න පුළුවන් වෙන්න ඕනේ. ලංකාවේ තියෙන අමාරුම විභාගය ඒ ලෙවල් නෙවෙයි. මොකද ලංකාවේ තියෙන පීඩාකාරී විභාගය ඒ ලෙවල් තමයි. ඒක මහා විශාල අසහනයක් ළමින්ට. එකක් ඒ විභාගය ලියන වයස. අනිත් එක අර ඒ ලෙවල් සවල අතර මහා දැවන්ත ગેප් එක. සාහිත්‍යරා වෙලාවක යාට තේරුණොත් එහෙම මට තියාට කියන්නේ අමතක කරන්න එපා ඔය වයසේ ළමින්ට තමන්ගේ දෙමව්පියන් සම්බන්ධයෙන් මහා විශාල හැඟීමක් තියෙනවා කියලා. කවදාකවත් ඒක එළියට කියන්නේ නැහැ. එළියට කියන්නේ නැති වුණාට එහෙම හැඟීමක් තියෙනවා ඒගොල්ලන්ට. ඒතර ඒගොල්ලන්ට ඒ දෙමව්පිය තමන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා එයා දන්නවා. එයාට එක්තරා වෙලාවකදී හිතෙනවා මේ බලාපොරොත්තු වෙන දේ මට ඉටු කරන්න බැරි වෙයි කියලා.
මගේ මෙච්චර එකක් බලාපොරොත්තු වෙනවා මෙච්චර කල් එක කරා. ඔය දැන් මට මේ වෙලාව කරගන්න බෑ ඒක. ඒකත් එක ඇතුලෙන් බිඳි වැටෙනවා. ඒ බිඳි වැටීම යාර එළියට දාගන්න තේරෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵල තමයි අර බඩු පුලේ ගහන එක මේ කෑ ගහන එක. ඊට ටික කාලයක් ගියාම ඒක පුරුද්දට යනවා. කෑ ගහන එක වලට එයා ඇඩික් වෙනවා. ඒක එයාගේ පුරුද්දක් බාටපත් වෙනවා. ඊට පස්සේ වෙන්නේ નિરાයාසෙන් ඒක. તો ළමයාට ආම දෙමාපියන් දෙන මේ මුට මොකද උනේ කියලා. මේ හොඳට ළමයා කියලා. මේ හොයලා බලන්න හැමදේම ඒ ලෝක කරන ළමයි කිව්වල සාමාන්‍ය එහෙම තමයි. ඒක සාමාන්‍ය තත්ත්වය. අපල දෙමාපියත් අපිට වෙලා කියනවනේ ළමයා මෙහෙමයි කියලා ඉවරලා. ඉතින් අපි නම් ගණන් ගන්න නැහැ හැම කියන එක. මොකද අපි එදා ඉඳන් ඉන්නේ ඒ જાති ළමයි ඒක. දෙමාපියන්ට ඉන්නේ එක ළමයා හෝ දෙන්නා හෝ දුන්නා හෝ ඒකට ඔය අත්දැකින්න මුහුණ දෙන්නේ ඒගොල්ලෝ ඒ අදාළ කාලේ විතරයිනේ. අපි දිගටම ඉන්නේ මේ ළමයි එක්ක. ඉතින් අපි දන්නවා මේගොල්ලෝ හැසිරීම. දැන් පොඩි සරලව ගත්තොත් එහෙම මේ O level පන්තියක් ඉවරලා දැන් මුලින්ම මේ පන්ති පටන් ගන්න අපි සජීවී පන්ති පටන් ගත්තා නම්. දැන් මේ කියන එක හංගින්නේ නැහැ. ඒ බග පඬිතයි. ඒ ඉස්කෝල එක ප්‍රිෆෙට්ලා හැම ඉන්නවා නම් දැනගනි මේ හැන්ඩල් කරන්න අමාරුම අවුරුදු තමයි 11 වසර. 12 වසර එහෙම නැහැ. 13 වසර හරි හොඳයි. උන් කියන එක අහනවා. ඒ අහන්න නැති උන් එන්නේ නැහැ ඉස්කෝලේ. ඉතින් ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ ඒකට. 11 වසරේ උන් තමයි හරිම අමාරු කන්ට්‍රෝල් කරන්නේ. උන් මුළු ඉස්කෝලේම ගහන සයිස් එකේ උන් ඉන්නේ. පුළුවන් මෙලෝ මගුලක් නැති උනට උන් හිතන් ඉන්නේ එහෙමයි. ඒ මානසිකත්වය. ඉතින් ඒකින්ද ඒ 11 දී 12 දී 13 දෙන වෙන පරිවර්තන කීපයක් තියෙනවා. මේ කියන්නේ වැඩිහිටිය වශයෙන් අපි එක මේ උපේක්ෂා සහගත බලන් ඉන්න ඕනේ. නැත්නම් අපිත් එකට යා වගේ රියැක්ට් කරන්න ගියාම එයයි අපි දෙන්නම එක වෙනවා. ඉතින් ළමයාටත් වඩා අපි ළමයෙක් වෙලා හරියන්නේ නැහැ. අපි වැඩිහිටියෙක්ව පෙන්වන්න ඕනේ. ඒ විසීම තියෙන්න ඕනේ. සමහරට යා නොකිය යුතු කතා ගොඩක් කියයි කමන්නේ. ඒකම නැහැ. ඉතින් අපි එතකොට යා නොකිය යුතු කතා කියලා අපිට කියන්න තියනවා නම් මේ ඉතින් අපි ආයි අපි දෙන්නම එකයි. ඉතින් කිව්වේ දෙමව්පියන්ට මේ දැන් ළමයි කියන්න එපා දැක්ක දැහුණා දාර එහෙම කිව්වා මේ මට සද්ද දාන්න දෙන්න එපා නම් මනම් එහෙම ඒවා අදින්න එපා ගෙදර මේ අපි අපේ එරෙටෙමු මේ අපි ගත්තොත් එහෙම අපේ විෂයපතේට ආවොත් එහෙම මේක ටිකක් අමාරු වැඩක්. ඒක ඉස්සෙල්ලාම පිළිගන්න මම කලින් කිව්වනේ. ඒ දෙක පිළිගෙන මේ වැඩේ පටන් ගමු. වා දක්ෂ වෙන්න පුළුවන්. මේ නමුත් මේක වෙන විදිහක් වෙන මොඩල් එකක් මේක. මේක අනුගත වෙනවාට යම් කාලයක් ගත වෙයි. මේ අපි ටික මේක try කරමු. මේ මම පොඩි දෙයක් කියන්න මෙන්න මෙහෙම. අපි ඇයි ඔයා A level කරන්නේ? ඔයා A level කරන්නේ ඇයි කියලා මං අහුවොත් එහෙම දෙන්න උත්තරයක් තියනවද ඔයාට? නැත්නම් මම අහුවොත් එම ඉගෙන ගන්න ඇයි කියලා. ඉගෙන ගන්න ඇයි කියලා අහුවොත් එහෙම දෙන්න උත්තරයක් තියනවද? නැත්නම් මං අහුවොත් ඇයි මැත්ස් කරන්න කියලා නැත්නම් බයෝ කරන්න කියලා අහුවොත් එහෙම. ඒකට පොඩි උත්තරයක් තියෙනවා. මැස් කරන කෙනෙක් හුවොත් එමේ මැස් කරන්න කියලා කියන්නේ බයෝ කරන්න කැමති නැහැ කියලා. ඊට එහා උත්තරයක් නැහැ. බයෝ කරන කෙනෙක් හුවොත් ඇයි බයෝ කරන්න කියලා කියන්නේ දොස්තර කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ තර පොඩි කාලේ අහන්නේ බබා ලොකු වෙලා කවුද වෙන්නේ? බබා කියනම ලොකු වෙලා දොස්තර කෙනෙක් නෙවෙයි ඒක තමයි තාම කියන්නේ. එයා දොස්තර කෙනෙක්ගේ වක්කීමේ භූමිකාව දැනගෙන නෙවෙයි කියන්නේ. අර චූටිම කාලේ අර නැකත් බලලා ඉවරලා මේ අර කිරිබත් කාලේ එහෙම අර අකුරු කියවන්නේ. එතකොට අර කියන්නේ ඔය නැකතක් බලලා කවුරු හරි කෙනෙක් කියනවනේ මේක ආ කියලා බබත් අර කිරිබත් කැල්ලක් කනම මම ආ කියලා කියන උ දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. ඒකම තමයි මේ වෙන්නේ. එහෙනම් ඒගොල්ලෝ කියනවා මෙහෙම කරන්න කියලා දෙමව්පියෝ කියනවා ළමයාත් එහෙම කරන් යනවා. ඇයි මෙහෙම කරන්නේ? ඇයි ඉගෙන ගන්නේ? කියන එකට හේතුවක් තියෙනවද? මං කියන හේතුවක් හදාගමු අපි කියලා. හේතුවක් හදාගෙන මේ A level කරන එක අපේ කරගමු. තමන්ගේ කරන මේ ළමින්ට කියන්නේ. A level කරන එක ඔයාගේ කරගන්න. ඇයි ඔයා A level කරන්නේ? ඔයාට ඕනේ නාසයකට යන්න. නාසයකේ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න. මොකක් හරි. ඒක මේ චූටි එකක් කරගන්න එපා. දොස්තර කෙනෙක් වෙනවා. ඊවල ළඟ ඩිස්පෙන්සරි එකක් දාගන්න ඔයා කියන්න එපා. ඒක මහා විශාල කියන්නේ හිතා ගන්න බැරි මහා දැවැන්ත ටාගට් එකක් කරගන්න. තව අවුරුදු 12කින් 15 කොහොම ජීවිතයක්ද ගත කරන්නේ? මොන රටේද ජීවත් වෙන්නේ? මොන වගේ ගේකද ඉන්නේ? මොන වගේ වාහනයක්ද දෙලවන්නේ? කොහොම ජීවිතයක්ද ගත කරන්නේ? මම එහෙම ලොකු මහා විශාල ඩ්‍රීම් එකක් තියාගන්න. එහෙම හීනයක් නැත්තම් මේ මොහොතේ සිටේ හීනේ හදන්න. ඒතර එහෙම වෙන රටක ජීවත් වෙන කැමති නම් ඔයා ලංකාවේ ඉන්න කැමති නම් ලංකාවේ ඉන්න ගැටලුවක් නැහැ. ඒක නේ මම කියන්නේ. ඔයා වෙන මේකෙන් එළියට යන්න අවශ්‍ය නම් එහෙම යන්න අවශ්‍ය නම් ඔයා හොයන්න මොනවද ලෝකෙ තියෙන රටවල්. ඒ රටවල මිනිස්සු ජීවන ජීවිත කොහොමද?
ඇයි සමහරක් රටවල අර ජීවත් වෙන සුදුසුම රටවල් කියලා කියන්නේ ඇයි? ඇයි ඒවා එහෙම කියන්නේ? ඇයි අපිට එහෙම කියන්නේ නැත්තේ? ඒ හොයන්න. හොයලා බලලා එහෙම ඒ වාගේ හීනේ ටික ටික හදා ගන්න. මම මේ වයස වෙනකොට මට අවුරුදු 25ක් වෙනකොට මම ඩිග්‍රී ඉවර කර ගන්න ඕනේ. එහෙම බැරි විදිහ ලංකාව මේ ඒතර MSc එකක් කරනවද PhD එකක් කරනවද? ඔයා මොකද කරන ජොබ් එක? මේ මහ විශාල මහ දැවැන්ත හීනයක් හදා ගන්න. චූටි එකක් නෙවෙයි. ඒක හැබෑ කරගන්න බැරි වුණා කියමු ප්‍රශ්නයක් නැහැ. ඔයා කොහෙට හරියයි? යම් තාක් දුරක් හරියයි. ඉතින් අවුරුදු 12කට 15කට එහා පැත්තේ ජීවිතේ ප්ලෑන් කරන්න දැන්. ප්ලෑන් කරන්නේ මං කියන්නේ මෙහෙම හීනයක් හදාන්න. ඒතර ඒ බලපෑම තියෙනවා වගේ ඇඟ ඇතුළට. වා දිගින් දිගටම උදේ දිවාරායේ එහෙම හීනයක් දකිනකොට අර යටිසිත පුබුදු වීම නම් මනම් එහෙම වෙලා මේ වාට පොඩි වෙනසක් ඇති වෙනවා. වා ටික ටික ඒ පාත් එකට එනවා. ඒක බොරු නෙවෙයි ඇත්ත. ඔය තියෙනවා මේ ඒකේ මනෝවිද්‍යාඥයෝ කියනවා තියෙන මේ දවස්වල යන්නේ මොකද්ද? law of attraction කියලා එකකින් සාමාන්‍යව කතා කරන්නේ. ඒවා 100%ක් එහෙම නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් ඉතින් බලපෑම තියෙනවා. එහෙම වෙන හීනයක් හදාගන්න. එසේ ඕක අනිත් පැත්තට කඩන්න. අවුරුදු 15කින් එහෙම ජීවත් වෙනවා නම් ඔයා මේ අවුරුදු 5ක් යනකොට මොනවද ඇචීව් කරලා තියෙන්නේ? අවුරුදු 8ක් යනකොට කොතනද ඉන්න ඕනේ? අවුරුදු 10ක් යනකොට 12ක් යනකොට මොනවද කරලා තියෙන්නේ? එහෙම ප්ලෑන් එකක් හදාගන්න. ඒක වාට තේරෙනවා වාට අවුරුදු 15 මෙතනට යන නම් අවුරුදු 5 දී මෙතනට එන්න ඕනේ. අවුරුදු 5 දී මෙතනට නම් ඔයා ලබන අවුරුදු මේ ටික කරලා තියෙන්න ඕනේ. ලබන අවුරුදු මේ ටික කරන නැත්නම් අර අවුරුදු 5 තව පස්සට යනවා. ඒ අවුරුදු 5 පස්සට අර අවුරුදු 15ක් තව පස්සට යනවා. වාට දෙන්න යන්න බැරි වෙනවා. එනම් ලෝ මහ විශාල ටාගට් එකක් හදාන එක අනිත් පැත්ත කෑලි වලට කඩන්න. වාගේ තියෙන සිහින සියල්ල ලියා ගන්න තැන. වාට පොඩි කාලේ කරගන්න බැරි වෙච්ච මොන හර තියෙනවනම් අර මම දැක්ක මේ දවස්වල කොහේර මම දකිනවා මේ FP එකේ එහෙම යන එකක් මේ පොඩි කාලේ යාට බයික් එකක් ගන්න ඕනවා බයික් එකක් ගන්න බැරි වුණා දැන් බයික් එකක් ගන්න පුළුවන් නමුත් මේ දැන් වැඩක් නැහැ කියලා දැන් වැඩක් නැතනේ එහෙම එකක් නැහැ වාට පොඩි කාලේ හීනයක් තිබ්බනම් වාට තිබිච්ච යම්කිසි ආර්ථික ප්‍රශ්න හෝ මොනවා හෝ හැකිනේ දේවල් නිසා වාරක ලැබුණ නැත්තම් වාට මේ වෙලාවක වටින්නේ නැත්නම් අතහැරලා දාන්න. වාට වටිනවා නම් ඒක තියාගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මම දන්න මේ මගේ වයසේ මිනිස්සු ඉන්නවා මේ තාම අර පොඩි කාර් මොඩල් කාර් එහෙම එකතු කරනවා. මහා විශාල කලෙක්ෂන් තියෙන මේ ලක්ෂ 50 60 කලෙක්ෂන් ඉන්න මිනිස්සු තියෙන මිනිස්සු. මේ එක එක ඒවා තිකරන අය ඉන්නේ ඒක ඒම ඕනේ එහෙම අතාරින්න ඕන ආර ඒ කාලේ බයික් එකක් ගන්න බෑ දැන් බයික් එකක් ගන්නවනම් බයික් එකක් ගන්න. අර පොඩි කාලේ වුණා නම් එහෙම පොඩි උම්පන්දින විදිය මොකක් හරි එහෙම බයික් එකක් වායක ගන්න පුළුවන් වෙන අවුරුදු 28 දෙනා කමක් නැහැ ගන්න. ඒ මේ වැඩි හිටියෝ මේ තමන්ගේ අඟට දා ගන්න විවිධාකාර ආවරණ නිසා තමන්ගේ හිතේ ඇතිවන මේ ළමා මේ මානසිකත් අයින් කර ගන්න අවශ්‍ය නැහැ. ඊම අවශ්‍ය නැහැ. ඒවනම් බොරු කතා. ඒ දෙකයි මගේ වාගේ තියෙන හීන සියල්ල පැත්තෙන් ලියා ගන්න. චූටි හීන ටික පැත්තෙන් ලියා ගන්න. යානිවල අර දිග ගමන යන අතර වාරයේදී අර හීන තාමත් අර වැදගත් නම් ඒවත් ටික ටික හැබෑ කරගන්න try කරන්න. ඒ කිසි ගැටලුවක් නැහැ. හරි මං කියාගෙන මෙන්න මෙහෙම කතාව. අර ලොකු හීනයකට යන්න කියලා මං කිව්වනේ. දැන් අපි පොඩි ගණනය කිරීමක් ගමු. දැන් මාස 28ක් නේ අපිට තියෙන්නේ. සාමාන්‍ය මාස 31ක් තියෙනවා. ඒ ලෙවල් කරන්න. මොකද අපිට මාස 3ක් නැති වෙච්ච නිසා දැන් මාස 28යි තියෙන්නේ. අපි 28 30න් වැඩි කරමුකෝ. ඒතර අපිට දවස් තියෙනවා. 3 24යිනේ. දවස් 840ක් තියෙනවා. අගෝස්තු වල විභාගය තියෙන්නේ. අගෝස්තු විභාගය තියෙන හින්දා මේ එතකොට 1840 වඩා පොඩ්ඩක් වැඩි 31 ඒවත් තියෙනවනේ 28 ඒවත් තියෙන ඔක්කොම කමන්නේ අපි 1840 දාමුකෝ මාසෙට කීයක් විතර වියදම් වෙයිද පන්ති ගාස්තුම යනවා පන්ති ගාස්තු එකතු වෙන්න ඕනේ ගමන ගාස්තු පොත්පත් ගන්න යන සල්ලි අතර මැද්දේ උදේ ඉස්කෝලේ ගිහිල්ලා හවස පන්ති වලට දවල්ට කන්න සමාට සල්ලි දෙනවා ඒ විවිධ ගණන් හතර බැලුවා මාසෙකට රුපියල් 10000ක් 11000ක් විතරයි නිකම් 10000ක් දාමුකෝ 10000ක් දැම්මොත් එහෙම කීයක් වෙනවද එතකොට 1 2 3 4යිනේ 2,80,000ක් යනවා. ඊට වඩා යනවා ඈ. මේක බොහොම පොඩි ගානක් මේකේ.
ලක්ෂ 2.80ක් දල වශයෙන් ලක්ෂ 3ක් විතර වියදම් වෙනවා. දවස් 840ක් වියදම් වෙනවා මේ වැඩේට. මහා විශාල ශ්‍රමයක් වැය කරනවා. පාඩම් කරන්න ඕනේ, ගණන් හදන්න ඕනේ, නිදි මරාගෙන ඉන්න වැඩ කරන්න වෙනවා, පේපර්ස් ලියන්න ඕනේ, ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න ඕනේ, පන්ති ගිහිල්ලා ඉන්න ඕනේ, ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මේ මහන්සියෙන් මේ පන්ති යන්න ඕනේ, පන්ති කරලා රැයට ගෙදර ඉල්ල පාඩම් කරන්න ඕනේ, ආයෙත් උදේන ගලා ඉස්කෝලේ යන්න ඕනේ. ලොකු ශ්‍රමයක් තියෙනවා. ඒ ලොකු ශ්‍රමය මේ දවස් ගාන මේ මුදල වැය කරලා පා ගන්න ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ? හිතනවා ඒලවල ෆේල් වෙනවා කියලා. මේ වියදම කරා මේ දවස් ගාන ගියා ඒ මහන්සිය ඔක්කොම ගියා ඔය ඒලවල ෆේල්. අපි ඕලල් ෆේල් වෙච්ච ළමයෙක් ගමු. ඕලල් ෆේල් වෙච්ච ළමයෙක් මේ දවස් 840 ලක්ෂ 3ක සල්ලි තියෙනවා. ඔයා ඉගෙන ගන්න දහන වෙහෙසම පාවිච්චි කරලා එයා මොකක් කර සුළු ව්‍යාපාරයක් කරනවා. එයා මොකක් හරි කරනවා මේ හරක් පට්ටියක් ගන්නවා හරි මොකක් හරි. සිල්ලර බුලත් කඩේ පටන් ගන්න මොකක් චූටි මට්ටෙන් පටන් ගමු. ඔයා ඔය ඉගෙන ගන්න ඉස්කෝලේ යන්න පන්ති යන්න රැණිදි මරන්න මේ ගන්න මහන්සිය සමානව මහන්සියලා මේ ප්‍රාග්ධනයත් පාවිච්චි කරලා දවස් 840 මහන්සි වුණොත් එයා. ඔය ගානට මහන්සි වුණොත් එයාට එයාගේ ව්‍යාපාර දිනු කර ගන්න පුළුවන් අවුරුදු දෙකම ඇතුළත. එයා සාමාන්‍ය 3 wheel එකක්වත් ගනි. ඒතර මොකද වෙන්නේ ඔයාට? ඔයා O level හොඳට පාස් වෙලා A level කරන්න ගියා. ගිහිල්ලා A level fail වෙලා ගෙදර ගියා. අර O level fail වෙලා බිස්නස් එකක් පටන් ගන්න දැන් 3 wheel එක විසිල් එකක් හැම ගහගෙන යයි ඔයාට. වාඩත් පුළුවන් ඒකම කරන්න. දැන් O level පාස් කියලා මේ බුලතර කඩයක් දාන්න බැරි කම නැහැ නේ පුළුවන් කරන්න. හැබැයි වා ඒ ඔප්ෂන් එකට යන්නේ නැතුව වා ඉගෙන ගන්න තෝර ගන්නවා. ඇයි? ඇයි වා ඉගෙන ගන්න තෝර ගන්න? මගේ උත්තර හොයන්න ඒකට කියලා තමයි මං කිව්වේ. නවර කලින්ම කිව්වනේ වා ඇයි ඉගෙන ගන්න දන්නේ නැහැ කියලා. දැන් මේ කිව්ව ප්‍රශ්න වා උත්තරයක් හොයාගන්න. ඉතින් වා එහෙමයක් කරන්න නැතුව ඇයි මේකට එන්නේ? එක හේතුවක් තමයි අර මනුස්සයාට කවදාකවත් යන්න බැරිම කියන්නේ යන්න අමාරු යන්නම්කෝ. යන්න බැරිම කියලා කියන්න බෑ. යන්න සෑහෙන්න අමාරුයි. එහෙම තැනට වාට යන්න පුළුවන් මේක හරහා. ඒ ලංකාවේ විශ්වවිද්‍යාලයක අපි ගත්තොත් එහෙම කොළඹ මෙඩිසින් වගේ ඩිග්‍රියක් ගත්තොත් එහෙම මිල කරොත් එහෙම සාමාන්‍ය ලක්ෂ 60ක්වත් වෙයි. ඊළඟට මොරටුව එන්ජින් ඩිග්‍රී එහෙම මිල කළත් ඒ වගේ ගාණක් ඒවට සල්ලි දීලා ඒක ගන්න ගියොත් ඒ වගේ වෙයි. ඒ උගන්නන මේ ලෙක්චරර්ස්ලාගේ තියෙන කැපැසිටි එකේ වාට භාවිතා කරන් තියෙන ලයිබ්‍රරිස් වල තියෙන වටිනාකම ඒ තියෙන මොන හරි ලැබ්ස් හරි නැත්තම් දැන් ඔය මොරටුවේ තියෙනවා ඉලෙක්ට්‍රෝන වික්ෂය. ඉලෙක්ට්‍රෝන වික්ෂය ලංකාවේ තියෙන 6යි. වැඩ කරන තැන 2යි වැඩ කරනවා තියෙන ඇත්තට. මොරටුවේ තියෙන එකට පොඩි ලීක් එකක් තියෙනවා. මේ ඒක සාමාන්‍ය මම හිතන්නේ මිලියන 300ක් වගේ ගාණක් වෙන කෝටි 30ක් විතර වෙනවා මම. කෝටි 30ක් කර කෝටි 25ක් කර වගේ ගාණක් වෙනවා. ඒ වගේ එකක් ආට භාවිතා කරන්න මේ අවස්ථා හම්බ වෙනා මේ විශ්වවිද්‍යාලය ඇතුළේ. ඒ අර මිල හැදෙන්නේ එහෙමයි. මේ එතකොට මේ ලක්ෂ 60ක් විතර වෙන උපාධියක් වාට කරගන්න පුළුවන් ඒ ලෙවල් පාස් වුණොත් හරියට. ඊට පස්සේ හරි වාගේ තියෙන. දැන් වාට පුළුවන් මේ රජයේ වෛද්‍ය උපාධියක් අරගෙන කොහේ හරි ඩිස්පෙන්සරියක් දාගෙන එහෙම ගමට බේත් දීලා ඉන්නත් පුළුවන්. නැත්නම් ආයේ ඩිග්‍රී හරියට කරගෙන ඒක ඉතා හොඳ මට්ටමින් කරගෙන වාට සර්ජන් කෙනෙක් වෙලා වාට ලෝකයේ තියෙන ප්‍රධාන පෙළේ මවුන්ට් එලිසබෙත් හරි මොකක් හරි ලෝකෙම ලොකු ප්‍රධාන පෙළේ මේ රෝහලක වැඩ කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. මම කියන්නේ නැහැ වා රට යන්නම කියලා නෙමෙයි මම කියන්නේ. වා ලංකාවේ ඉන්න 4 දවස් දෙකක් එහි ගිහිල්ලා එනවා අපි එහෙම හිතමු. යාගේ ලෝකේ ප්‍රධාන පෙළේ මේ ලෝකේ ජාත්‍යන්තර වශයෙන් කී වෙන වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් වාට. ඒතරේ සමාජ තත්ත්වය ලයිෆ් ස්ටෑන්ඩඩ්ස් කියන ඒවා ජීවන මට්ටම වෙනස්. ඒක අර මනුස්සයට ඇචීව් කරගන්න බැහැම කියන්නේ නෑ මම. මොකද සෑහෙන්න අමාරු. බැහැ කියන්න පුළුවන් තරමට අමාරුයි ඒ වැඩේ. ඒතර ඒ හින්දා ඉගෙන ගන්න එන්නේ. ඉතින් අනිත් පැත්තට වා තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක ඒ ගානට ඇචීව් කරේ නැත්තම් ඒක ඉගෙන ගන්න ගත්ත ඇටෙම්ප්ට් එකේ තේරුම් ගන්න උත්සාහය තේරුම් ගන්න. ඔයයි අර මනුස්සතර පොඩි වෙනසයි නම් ඇති වෙන්නේ. එකක් අර මනුස්සයර ගරු කරන්න වෙනවා අපිට. එයා සෑහෙන මහන්සිලා දෙනවා යාගේ වර්ධනය සඳහා. දෙවෙනි එක වාගෙන පොඩ්ඩක් ලැජ්ජ වෙන්නත් ඕනේ. මේ මිනිස්සු පහත් කරලා සලකලා නෙවෙයි මම කියන්නේ. ඔයාට හම්බෙච්ච chance එක වා ප්‍රයෝජන ගන්න නැහැ කියලා මම කියන්නේ. හරියට ගමනක් මේකේ විවෘත වෙනවා. අන්න එකට ඉගෙන ගන්න. මම බොහොම කෙටි සරල උත්තරයක් දුන්නේ. මීට වඩා හොඳ උත්තරයක්
ඒකට බරසාර උත්තරයක් වා හදාගන්න. අන්න එතකොට ඉගෙන ගන්න එක වාගේ වැඩක් වෙනවා. මොකද ඉගෙන ගත්තේ නැත්නම් වාට වාගේ ඩ්‍රීම් එක නැති වෙනවා. ඒ හීනේ නැති වෙනවා. වා මේ හදාගත්ත මහා විශාල කුඩු පට්ටම් වෙලා. නැත්නම් මම හරි ගෙදර අම්මා තාත්තා හරි වාට ගෝල් එකක් හදලා දීලා වෙලා මෙහෙම වෙයන් ඒකෙන් ඉගෙන ගන්න කිව්වොත් එම් වාගේ නෙවෙයිනේ හීනේ. තුරු ආරෙක දැනෙන්නේ නැහැ ඒක. එහෙනම් ඔයා කැමති විදිය ජීවිතයක් ගත කරන්න. ඔයා ආස දේවල් එක ජීවත් වෙන්න. ක්‍රමයක් මේක ASCII හදාගන්න. ඒක හරියට තේරෙනවා. මේක කරගත්තේ නැත්නම් එතෙන් යන්න බෑ කියලා. හරි. අනුගය වැඩි. ඉගෙන ගන්නවා කියන උන්නුහුම කතන්දරේ. හරි. උන්නෝක පොඩ්ඩක් ඔලුවට දාගන්න මේ ඊළඟට අපි අපේ වෙරේට යන ආයසරයක් මේ අපි මුලින්ම මේ සිලබස් එක බලමු. කෙමිස්ට්‍රි වල තියෙනවා අපි ගන්නවා මේ කොටස් කීපයක් අපි කඩලා ගන්නවා. මුලින්ම තියෙන සාමාන්‍ය රසායන කියලා එක. මේකේ අණු කොටස් තුනක් තියෙන පාඩම් තුනක් තියෙනවා. පරමාණු ව්‍යුහය හා බන්ධන කියන රසායනික ගණනය කිරීම කියලා. මේවායේ තියෙන්නේ මේ බේසික් කන්සෙප්ට් මූලික සංකල්ප තියෙනවා. කෙමිස්ට්‍රි ඉගෙන ගන්න අවශ්‍ය දේවල් තමයි මේකේ තියෙන්නේ. කෙමිස්ට්‍රි ඉගෙන ගන්න වාට පරමාණු වල අදහසක් නැත. ඉතිහාසයේ තියෙනවා. වා කම්පියුටර් ඉගෙන ගන්න ගියා. IT ඉගෙන ගන්නත් ගියාලා වාට පොඩි හිස්ටරි ලෙසන් එකක් තියෙනවා. ඉන්ට්‍රොඩක්ෂන් ලෙසන් එකක් තියෙනවා. එනේ IT සම්බන්ධ ඉතිහාස කතා පොඩ්ඩක් දන්නේ නැතුව ඒ විෂයයට යන්න බෑ. ඒ කියන්නේ අඩුම ගානේ ඒක විෂය වර්ධනය කරන්න දායක වෙච්ච මිනිසුන්ගේ ගෞරවයක් වශයෙන්වත් අපි ඒක ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා එහෙම පොඩි ඉතිහාස කතා ටිකක් මේකේ තියෙනවා. ඊට අමතරව ඉලෙක්ට්‍රෝන ප්‍රෝණ ගැන එහෙම තියෙනවා. විස්තර වගේක් මේ පළවෙනි පාඩමේ. අණු අයන ගැන එහෙමලට ශක්තිය අසන්තතික වීම ගැන මේ විස්තර වගේක් තියෙනවා. දෙවෙනි එකේ තියෙන බන්ධන ගැන තියෙනවා. අයනික බන්ධන සහ බන්ධන ඊළඟ අන්තරාණුක ආකර්ෂණ බල ගැන ඒවා විස්තර තමයි දෙවෙනි එකේ තියෙන. අණු වල හැඩ මුහුම් කරන ඒ වගේ ඒවා අවශ්‍ය ඉස්සරහට මුහුම් කරන දැනන් ඉන්න ඕනේ. හැඩ දැනන් ඉන්න ඕනේ. ඕගනික් වගේ දෙයක් ඉගෙන ගන්න බන්ධන ගැන දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් ඉස්සරහට යන අර බරපතල පාඩම් ඉගෙන ගන්න අවශ්‍ය මූලික දැනුම් කොටස් ටික තමයි ඒවයි තියෙන්නේ. ගණනය කිරීම වල තියෙන මවුල එහෙම ඉගෙන ගන්න තියෙන ඕලේ පන්තිය. මවුල සාන්ද්‍රණය ඉතින් ගිහලා යනවා මේක රෙඩොක්ස් වලට ඔක්සිකරණ ඔක්සිකරණ වලට යනවා අනුමාපන වලට යනවා. කෙමිස්ට්‍රි කියලා වාගේ ඔළුව ඇත්ත සමාල්ලාට මේ පාඩම් කරන්න ඕන විෂයක් කියලා. මේක පාඩම් කරන්න ඕනේ ඇත්තටම. නමුත් මේකේ ගණන් හදන්නත් තියෙනවා සෑහෙන්න. මම ඉස්සර ඊට පස්සේ මේ පේපර් එකට ගියාම මම කියන්නම් පේපර් සෑහෙන ගණන් හදන්න තියෙනවා ඉතින්. ඉතින් මේ ගණන් හදන්න අවශ්‍ය මූලික කාරණා ටික. මේ ගණිතමය කාරණා ටික. ගණිතමය සංකල්ප ටික තියෙන ගණනය කිරීම ඇතුළේ. මේ ජෙනරල් කෙමිස්ට්‍රි වල තියෙන මූලික කතාව තමයි මේ කෙමිස්ට්‍රි ඉගෙන ගන්න අවශ්‍ය මූලික අධ්‍යාපන ලබා දෙන තමයි මේකේ තියෙන්නේ. ඔතනින් අයින් වුණාම කෙමිස්ට්‍රි වල ಜಾති තුනක් තියෙනවා. එකක් තමයි ඕගනික්, ඉනෝගනික්, අනිත් එක ෆිසිකල් කෙමිස්ට්‍රි. හරි. ඒතර ෆිසිකල් කෙමිස්ට්‍රි වල පළවෙනි පාර්ට් එක තියෙනවා. ඊට පස්සේ වායු සහ ශක්ති විද්‍යාව. එන්තල්පි වගේ වචන සමහරට අහලා ඇති නැත්නම් අහන්න හම්බ වෙනවා අපිත් එක්ක මේ එන්තල්පි එන්ට්‍රොපි තියෙන ශක්ති විද්‍යාවේ වායු ගැන කතා කරනවා මේ හතරවෙනි පාඩමේ. මේ ෆිසිකල් කියලා කියන්නේ මේ ඇහැට පේන දේවල්. ඇහැට පේන සමහරක් ඒවා පේන්නේ නැති නෙවෙයි. මොකද ඇහැට පේන දේවල් තේරුම් ගන්න අවශ්‍ය කාරණා. දැන් උදාහරණයක් අපි ලුණු දිය කරොත් වතුරේ ලුණු දිය වෙනවා. ලුණු කැට කරා ලුණු කුඩු ටිකක් දැම්ම වතුර දිය වෙනවා. තවද දැම්මොත් දිය වෙනවා. තව දැම්මොත් දිය වෙනවා. තව දැම්මොත් ඒත් දිය වෙනවා. එක්තර අවස්ථාවක් කරනවා දිය වෙන්නේ නැහැ. ලුණු වගේක් ඉතුරුයි. කොච්චර හැඳි ගෑවත් දිය වෙන්නේ නැහැ. ඇයි ඒ දිය වෙන්නේ? තේ ලුණු වලින් සන්තුෂ්ත වෙලා තියෙන්නේ. මොකද මේ සන්තුෂ්ත වෙනවා කියන්නේ? ඇයි දිය වෙන්නේ නැත්තේ? ඇත්තටම දිය වෙන්නේ නැහැ නෙවෙයි වෙලාවේ. දිය වෙනවා. දිය වෙන වේගෙම දිය වෙලා ඉන්නේ උන් තැන්පත් වෙනවා. ඒ තැන්පත්ලා ඉන්න ප්‍රමාණය අපිට මේ නියතව තිපේනවා. හැබැයි ඇත්තටම මේ ඉන්නේ උන් එහෙම ඉන්නව නෙවෙයි උන් දිය වෙනවා. ඒ දිය වෙන ගමන් දිය වෙලා හිටපෙ උන් තැන්පත් වෙනවා. තැන්පත් වෙලා තියෙන ප්‍රමාණය එකම ගානට තියෙනවා. අපිට පේන දිය වෙන්නේ නැහැ වගේ. අන්න ඒ වගේ දේවල්. මේ හැට පේන දේවල් තේරුම් ගන්න අවශ්‍ය කාරණා ටික මේක ඉගෙන ගන්න. භෞතික රසායන කියන්නේ ඒකයි. හරි. ඊට පස්සේ තියෙනවා ඉනෝගනික්. ඔයා ඔය මේ මොකද්ද කෙමිස්ට්‍රි වල දාන්නේ මේ ටික තමයි. ඕල් පන්තියේදී කෙමිස්ට්‍රි කියලා උළුවට දාන්න මෙන්න මේ ටික තමයි. මවුල වගේවත් දානවා. කියන්නේ ප්‍රතික්‍රියා. මැග්නීසියම් සල්ෆරික් එක ප්‍රතික්‍රියාව.
ඔය ප්‍රතික්‍රියාව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl එක ප්‍රතික්‍රියාව. ඔය වගේ ප්‍රතික්‍රියාව ගැන ගන්නවා කෙමිස්ට්‍රි කියලා. වා කෙමිස්ට්‍රි තංගින් අන්නේ ටිකනේ. ඒ ඔක්කොම ටික මේකේ තියෙනවා. මේක එක පාඩමක් අපේ. එක පාඩමක් වුණාට මේකේ ලකුණු 20ක් විතර එනවා පේපර් එකට. හරි. දැන් ඉනෝගනික් කියන මෙන්න මේ ටික. ඊට පස්සේ න ඕගනික්. දැන් ඔයාගෙන් අහුවොත් කෙමිස්ට්‍රි කියන්නේ ඉනෝගනික් කියලා නෝ හිතන් ඉන්නේ. ඒ වගේ ඒ ළමයිගෙන් අහුවොත් කෙමිස්ට්‍රි කියන මොකක්ද කියලා යාට මුලින්ම මතක් වෙන්නේ ඕගනික්. මේක මේ මහා වදකාර පාඩමක් කියලා තමයි හිතන් ඉන්නේ. මේ පාඩම් අනු කොටස් 4කට තියෙනවා. මේ මුළු පාඩම තමයි ඕගනික් කියලා කියන්නේ. අර ඉනෝගනික් එක පාඩම ලකුණු 20ක් වගේ එනවනේ. මේකේ පාඩම් 4ක් තියෙනවා. පේපර් එකේ ලකුණු 22ක් විතර එනවා. 22ක් 23ක් විතර එනවා. මේ රසායන විද්‍යාවේ මූලික ප්‍රභේද දෙක තමයි මේ කාබනික සහ අකාබනික. මේක එහෙම අමාරු නෑ. මේක මේ අර ලස්සන කොටසක් මේක. හරි විනෝදේ ඉගෙන ගන්න පුළුවන් කොටසක්. ටිකක් මතක තියාගන්න තියෙනවා හැබැයි. ටිකක් ආයාසයෙන් මතක තියාගන්න තියෙන එක පොඩ්ඩක් පුරුණාට පස්සේ හරි විනෝදයි වැඩි. එහෙම අමාරු කොටසක් නෙවෙයි. හරි. ඉතින් අපි ෆිසිකල් වල ඉතුරු කොටස හම්බ වෙනවා ඊට පස්සේ අපිට. පොතන දෙවෙනි කොටස. චාර රසායන. ප්‍රතික්‍රියාවක් ශීඝ්‍ර බලපාන සාධක මේකේ තියෙන්නේ. මේක ඔයා ඉගෙන ගන්න ඕගොල්ලෝ පන්ති උෂ්ණත්වය, උත්ප්‍රේරක, භෞතික ස්වභාවය, සාන්ද්‍රණය, බලපාන කළ ශීඝ්‍රතාවයට. ඒ වගේ අපි තව ඉස්සරහට කතා කරනවා ඒ වගේ. පෙළ ගැන කතා කරනවා. පෙළ කියලා කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවට සාහන බලපාන ආකාරය. සමහරක් ඒවා සාහන දෙගුණයක් කරලා ශීඝ්‍රතාව දෙගුණයක් කරනවා. සමහරක් ඒවා සාහන දෙගුණයක් කරලා ශීඝ්‍රතාව 4 ගුණයක් කරනවා. සමහරක් ඒවා සාහන දෙගුණයක් කරලා ශීඝ්‍රතාව මුත් වෙන්නේ නැහැ. ඒ සාහන බලපාන්නේ නැහැ සමහරක් ඒවා. අපි කියන පෙළ ශුන්‍යයි කියලා ඒ විදියට. අණු කතාවේ දෙන අර්ධ ජීව කාලයම විස්තර ගයක් තියෙනවා ඒක. සමතුලිතතාව කියලා පාඩම තමයි ඊට පස්සේ. මේකේ අණු කොටස් තියෙනවා 3ක්. මේ මුලින්ම තමයි රසායන සමුදාය කියලා කොටසක් තියෙනවා. රසායනික සමතුලිතතාවය. ඒතර ආයනික සමුදාය කොටසකුත් තියෙනවා. ආයනික වල තව අණු කොටස් දෙකක් තියෙනවා. එකක් අම්ල භාෂ්ම අනිත් එක KSP කියලා. KSP ද්‍රාව්‍යතා ගුණ තියෙනවා. අර මම අවක්ෂේපන කතාවක් කිව්වේ. ලුණු ගැන කතාවක් කිව්වේ. ඒ ලුණු අවක්ෂේප වීම හා සීළු අවක්ෂේපයෙන් ඇදීම කතා කරන්නේ KSP වල තමයි කතා කරන්නේ. KSP ද්‍රාව්‍යතා ගුණ තියෙනවා. ඒ දෙකම අම්ල භාෂ්මයි KSP දෙකම එන්නේ ආයනික සමුදාය තමයි එන්නේ. ආයනික සමතුලිතතාවය. තව කලාප සමුදාය කොටසුත් තියෙනවා. කලාප වල තියෙන එකිනෙක මිශ්‍ර වෙන මිශ්‍ර නොවන ද්‍රාවණ දෙක. ද්‍රාවක කලාප දෙයක් ඇතුළත සමුදායක් ගැන කතා කරනවා. ද්‍රවයක් සහ වාෂ්පයක් ඇතුළත සමුදායක් ගැන කතා කරනවා. එම් කොටස් තියෙනවා. ප්‍රධාන කොටස් 3යි අණු කොටස් ඔක්කොමත් එක්ක කොටස් 5ක් තියෙනවා ඒක. අර විද්‍යුත් රසායන කියලා එකක් කොටසක් තියෙනවා ඒකට. මේකත් ඉස්සර නම් මේක ඇතුළේ තිබ්බේ. සමතුලිතතාවයේ තිබ්බේ. දැන් වෙනම පාඩමක් වශයෙන් අයින් කරලා තියෙනවා ඒක. විද්‍යුත් රසායන. ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය ඉස්සර තිබ්බේ ඕක. හරි. මේ ආශ්‍රය මේ ෆිසිකල් කොටස් මේ තියෙනවා. ඊළඟට තියෙනවා මේ කර්මාන්ත සහ පරිසර දූෂණය. මේ තියෙන්නේ ඉතින් මේ අපි ඉගෙන ගන්න මේ කෙමිස්ට්‍රි ටික කොහොමද ඇප්ලයි වෙන්නේ කියලා මේ තියෙන්නේ. කොහොමද මේක අදාළ වෙන්නේ කියලා. මේ කොහොමද මේ කර්මාන්තයක් ගැන අපි ඉගෙන ගන්න රසායන විද්‍යාව භාවිතා කරලා කොහොමද කර්මාන්ත හදන්නේ. ඊළඟ රසායනික කර්මාන්තයක් අපි කරා පටන් ගත්තොත් එහෙම ඒකේ වෙනකොට පාරිසරික හානි. සාමාන්‍යයෙන් ලෝකයේ පිළිගත්ත විදිහට මේ කර්මාන්තවලදී සිදුවන පරිසර හානින් අවම කරගන්න ඕනේ. ඒකට එහෙම ජාත්‍යන්තර ප්‍රතිපත්ති තියෙනවා. රටවල් වශයෙන් ප්‍රතිපත්ති තියෙනවා. ක්‍රියාත්මක වීම නොවීම කොහොමද එහෙම ප්‍රතිපත්ති තියෙනවා ලෝකෙ. ඒකින්ද මේ ඒවා ගැන තමයි ප්‍රතිපත්ති ගැන නෙවෙයි කතා කරන්නේ. වෙන්න පුළුවන් හානි ගැන. මේක ඇත්තටම කොටස් දෙකක් කතා කරන්නේ වායු ගෝලයේ සිදුවන දූෂණ සහ ජල ගෝලයේ සිදුවන දූෂණ කතා කරන්නේ. ඒක තමයි මේ පාඩමේ තියෙන කර්මාන්තයි එම දූෂණ කොටසුයි තියෙන්නේ. මේක අපේ සිලබස් එක. කොටස් 14ක් තියෙනවා. කොටස් 14 ප්‍රධාන වශයෙන් අර අණු කොටස් වලින් කරුවොත් එimhe ජෙනරල් කෙමිස්ට්‍රි සාමාන්‍ය රසායන, ෆිසිකල්, ඕගනික්, ඉනෝගනික් සහ මේ කර්මාන්ත. උන්මයි තියෙන්නේ. හරි. පේපර් එකට ගියොත් එහෙම පේපර් එකේ කොටස් දෙකක් තියෙනවානේ. MCQ එකක් තියෙනවා ඊළඟට සෙකන්ඩ් පේපර් එකක් තියෙනවා. MCQ 50ක් තියෙනවා. පැය දෙකක් දෙනවා. පේපර් එක ගියා තව විනාඩි 10ක් වැඩිපුර දෙනවා. එකත් එක්ක කොහොම 2:10ක් තියෙනවා. ඒතර මේ කොටස් ටික තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ මේකේ සාමාන්‍ය රසායනික MCQ වෙනවා 10ක් විතර. වර්තමානයේ 10ක් විතර වෙනවා. ඉනෝගනික් වලින් එන්නේ දැන් අඩු වෙලා තියෙන ඉනෝගනික් සාමාන්‍යයෙන් 6ක් වගේ තමයි. ඕගනිකුත් 10ක් 12ක් වගේ තමයි එන්නේ.
කර්මාන්ත සහ පරසරයෙන් නැත්නම් කර්මාන්තයට මේ කියලා තියෙන්නේ. කර්මාන්ත සහ පරසරෙන් MCQ මේ වෙනකොට දැන් 6කට කිට්ටු වෙන්න එනවා ඉතින්. ඒ ඉතුරු ඔක්කොම ගන්නේ ෆිසිකල් වලින් එන්නේ. ඒතර මේක 10යි 20යි 32යි 18ක් වගේ වෙනවා මේක. ඒ අණු කොටස් ගොඩක් තිබ්බනේ. අර කර්මා සමුදිතාවම අණු කොටස් 5ක් තිබ්බා. චාලක තිබ්බා. ඊට විද්‍යුත් රසායන තිබ්බා. ඊට වායු තියෙනවා, එන්තල්පි ශක්ති විද්‍යාව කොටස තියෙනවා. මිනිස්සු 18ක් විතර එනවා. එහෙනම් මේ 50 හැදෙන්නේ එහෙම. හරි? ඊට පස්සේ ගියොත් එහෙම දෙවෙනි කොටසට ආයෙත් කොටස් දෙකක් තියෙනවා. මුලින් ස්ට්‍රක්චර්ඩ් එක තියෙනවා. ස්ට්‍රක්චර්ඩ් එකේ තියෙනවා ප්‍රශ්න 4ක්. මේකට ලකුණු 100 ගාන දෙනවා. මේකට ලකුණු 100 ගාන දෙනවා. 100යි 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 100. ඒක 100 4ක් 400යි. මේ ලකුණු 400ක් හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ දෙවෙනි කොටස එසේ කොටසට ගියොත් එහෙම රචනා කොටස් තියෙනවා දෙකක් මේකේ. දෙක කොටස රචනා මේ කොටස් දෙකකට කරනවා මේකේ. ඒකේ විදිහට ගත්තොත් මේ මෙතනින් 2යි ලියන්න ඕනේ. මේ ප්‍රශ්න 3න් 2යි ලියන්න ඕනේ. 3ම ලියන්න ඕනේ. පස්වෙනි ප්‍රශ්න ස්ට්‍රක්චර් 4ක් තිබ්බනේ. ඒතර පළවෙනි එසේක අංක 5. පස්වෙනි එසේක ෆිසිකල් කෙමිස්ට්‍රි වලින් එන්නේ. 6ත් එහෙම. 7 ෆිසිකලුයි ඉනෝවනිකුයි තියෙනවා දෙක. සාමාන්‍යයෙන් D ගුණුවේ මේ ප්‍රශ්න කොටස අහන්න. SPD කියලා ගුණ 3ක් තියෙනවා ඉනෝවනික වල. තව F ගුණුකුත් තියෙනවා අපි ඉගෙන ගන්නේ නැහැ. ඒකලුද? SPD වලින් D ගුණ තමයි මේකේ තියෙන්නේ. හරි? ඉතින් මේ ප්‍රශ්න තුනෙන් 2යි ලියන්න ඕනේ. ඒකට ලකුණු 150ක් හම්බ වෙනවා. දෙවරක් 150 300. ඊට මේක වෙනම කොටසක් මේක. මේ තුනෙනුත් 2යි ලියන්න ඕනේ. 8 ඕගනික් 9 ඉනෝගනික් 10 කර්මාන්ත හා පරිසර. මේකෙත් 150 ගානේ හම්බ වෙනවා. 150 300 300 600. අර කලින් ස්ට්‍රක්චර්ඩ් එකට 400 ඔක්කොම 1000ක් එනවා ලකුණු. සෙකන්ඩ් පේපර් ලකුණු 1000ක් තියෙනවා. ෆස්ට් පේපර් එකේ MCQ 50 ලකුණු 50යි. සෙකන්ඩ් එකේ ලකුණු 1000ක් එනවා. මේ 1000 බෙදනවා 20. ඒතර 1000 20ෙන් බෙදුවම මොකද වෙන්නේ? අන්න ලකුණු 50ක් එනවා. MCQ එකේ 50 මේකේ 50 ලකුණු 100ක් එනවා. ඒත් ඔහොම ගත්තම සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 20ක් ගන්නෝනේ එක ලකුණක් ගන්න. අනිත් පැත්තට එහෙම තමයි ලකුණු 20ක් අඩු තමයි එක ලකුණක් අඩු වෙන්නේ. දෙපැත්තම තියෙනවා. සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු ළඟම අවුරුදු කීපේ ඇරෙන්න 19 20 වගේ අවුරුදු දෙකක් ඇරෙන්න සාමාන්‍ය සෙකන්ඩ් පේපර් වෙලාව ටිකක් මදි වෙනවා. පැය 3න් ලියාගෙන නම් අවුරුදු. සමහර දක්ෂ ළමයි ඉන්නවා මේ දේ කියන්නේ ඔය එසේ 4ට 6ම ලියපු ළමනුත් ඉන්නව නැත්තේ නෑ. මොකද සාමාන්‍යයෙන් සෙකන්ඩ් පේපර් ටිකක් වෙලාව මදි වෙනවා. MCQ නම් වෙලාව මදි වෙන්නේ නෑ. කෙමිස්ට්‍රි වල. ෆිසික්ස් වල එහෙම වෙලාව මදි වෙන කියලා මම කියනවා. මම දන්නේ නෑ ඒක. මේ කෙමිස්ට්‍රි වල නම් වෙලාව මදි වෙන්නේ නෑ. මේ පේපර් එක කරගන්න පුළුවන්. ඉතින් වෙලාව මදිනේ වා දන්නේ නෑ වෙන්න පුළුවන් ඉතින්. ඒවා දන්නේ නැත්නම් තව පැයක් තිබ්බත් දන්නේ නෑනේ ඉතින්. ඔයාලට හිතෙන්න පුළුවන් වෙලාව මදි වුණා වගේ වෙලාව මදි වෙලා නේද ඉතින් ඔයා බෑ. ඔයාට බෑ ඉතින්. ඔයාට පුළුවන් ටික කරගන්න වෙලාව ඇති. ඒවා ඔක්කොම දන්නවනේ ඔක්කොම කරගන්න වෙලාව ඇති. වෙලාව මදි වෙනවා නෙවෙයි අත්තර වෙනවාට බැරි හින්දා මේ කරගන්න බැරි වෙන්න පුළුවන්. නැත්තම් මේ පේපර් වෙලාව මදි නැහැ. කොහොමත් පහුගිය අන්තිම අවුරුදු කීපේ නම් පේපර් ටික ලේසි. මේ 2020 තාම ප්‍රතිඵල ලැබිලා නැහැනේ. 19 එහෙම ඉතිහාසෙට ලේසිම පේපර් එක. මේ ඉතිහාසෙට ලේසිම පේපර් එකක් වුණාට ප්‍රතිඵල ගැන මම කියනවට කියන්න. මේ MCQ එක සාමාන්‍ය නෝම් එක මේ කියන්නේ මේ MCQ වල වෙලාව මදි වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් සෙකන්ඩ් එකට වෙලාව මදි වෙන්න පුළුවන් ඉතින්. ඒ ලියන්න දෙන හින්දා. හරි. ඊට පස්සේ හරන පේපර් එක අපිට බලමු ප්‍රතිඵල බලමු අපි. අර මම මුලින්ම කතාව පටන් ගන්නකොට මම කිව්වා මම කලින්ම කිව්වා මේ දැන් A level කරන්න එන්නේ ඉතා හොඳ ළමයි. දක්ෂ ළමයි. හොඳට O level පාස් වෙච්ච අර හැමෝම හොඳ කියන ළමයි. ඒක කෙමිස්ට්‍රි කරන්න එහෙම ළමයි තමයි කරන්නේ. දල වශයෙන් ළමයි 80000 කර විභාග ලියනවා කෙමිස්ට්‍රි. ෆස්ට් සයි සෙකන්ඩ් සයි තර්ඩ් සයි ඔක්කොම. මම 80000ක් වගේ ලියනවා. ඒක බලමු මොකද වෙලා තියෙන්නේ කියලා.
මේ සයිට් එකට යන්න පුළුවන් www.doenets.lk මේ සයිට් එකට ගිහලා ඒ ස්ටැටිස්ටික්ස් කියලා මේක මේ කොටසක් තියෙන එකට යන්න ගිහලා මේ විස්තර ඔක්කොම බලාගත්තා. ඉවල් රිපෝට්ස් කියලා වෙනම જાතියක් තියෙන ඒවට ගිහලා විස්තර ඔක්කොම බලාගත්තා. මේ බොරු නෙවෙයි කියන්නේ. එතන ඉතින් බලා ගන්න පුළුවන් දත්ත විස්තර ඔක්කොම ටික. මේ සයිට් එකට ගිහලා බලන්න පුළුවන්. හරි. 2015 මෙන්න මෙච්චර ගාණක් විභාග ලියලා තියෙනවා. ඒ තියෙනවා 5078. දැක්කද? 79174 කර හොඳ ළමයි විභාග ලියනවා 5074කට එනවා. ඊට පස්සේ ප්‍රොසෙස් 6.41 මේකත් ඒ සැරේම આવද. ෆේල් ලගන 26979. 79174න් 26979ක් ෆේල්. 34.8ක් ෆේල්. හරි. ඒ කියන්නේ තුනෙන් එකක් ෆේල්. ඊට දැරි චුට්ටක්. ඒතර හොඳ දක්ෂ ළමයිගෙන් තුනෙන් එකක් ෆේල් පේපර් එක. ඒ තියෙන 6 දශම ගණක් තියෙනවා. 2015 කියන්නේ සාමාන්‍ය ලේසි පේපර් එකක්. ඊට කලින් දිවි පේපර් එක ටිකක් ලේසි පේපර් එකක් ප්‍රතිභාව තියෙන අවුරුද්දක් ඒක. 18629ක් විභාග ලියනවා. 4466 ඒ තියෙනවා. මෙන්න අඩු වුණා 5.54ට අඩු වුණා. ඒ ගමන 26066ක් ෆේල් වෙලා. හැබැයි ෆේල් ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. 32 ගානක් තමයි ෆේල් වෙලා තියෙන්නේ. ඒ ගාන අඩු වෙලා තියෙනවා ෆේල් ගානත් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්දේ පේපර් එක ෆේල් නොවි බේරන්න පුළුවන් මට්ටමක තියෙනවා. නමුත් ඒකක් ගන්න බෑ. අමාරු. බෑනේ අමාරු. මේ 2017 76522යි ඒ 3960 තව අඩු වෙනවා 5.18යි. 2017 පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. 2018 මේ මෙහෙමම කියන්න ගමන්නේ. එක ප්‍රශ්නයක් තියෙනවා මේ චාලක ප්‍රශ්නයක්. ඒකේ දත්තයක් වැරදි. පස්සේදී මේ පේපර් එක හදපු මහාචාර්යවරු එකට වෙන උත්තරයක් දීලා තිබුණා. නමුත් ඒක ඉතින් බැලුවම පේන printing mistake එකක් කියලා. 10 බලයක වෙනසක් තියෙනවා ඒක. ඒ තියෙන 10 බලය එක ගාන හදන්න පුළුවන්. ඒතර එකක් විකාරසහගත උත්තරයක් එන්නේ. ඒ 10 බලය හරියට තිබ්බනම් ලේසියෙන් උත්තර එනවා. ඒතර මේ ප්‍රශ්නේ අල්ලගත්ත ළමයෙකුට අර ටිකක් වෙනස් උත්තරයක් එන හින්දා ඒ ළමයා නැවත හදනවා. එහෙම උත්තරයක් එන්න එක අමුතු හින්දා. ඒ උත්තරේ වැරදි නෑ. එහෙම උත්තර එන්න පුළුවන්. නමුත් අපි විෂය නිර්දේශයේ එහෙම එකක් උගන්වන්නේ නෑ. එනිකේ මේකේ පෙළ එනවා 4යි ගානක් දුකද. ඒ අපි උගන්වන පෙළ බිඳුව 1 2 වෙන අවස්ථා විතර අපිට උගන්වන්න තියෙන්නේ. ඒ පෙළ ඔය කියන එකගේ එන්න පුළුවන් ඉතින්. ඉතින් ප්‍රශ්නේ වැරදි කියන්න බෑ. නමුත් ඒක එහෙම උත්තරයක් එන්න බලාපොරොත්තු වෙන දාපු ප්‍රශ්නයක් නෙවෙයි. අර 10 බලයක් වෙනස් වෙන නිසා එම් පොඩි විකෘතියක් එනවා. ඉතින් මේ ප්‍රශ්නේ අල්ලගත්ත ළමයි නැවත ඒ ප්‍රශ්නේ හදන්න මොකද ඒක ලේසි ප්‍රශ්නයක්. මේ ඒකත් එක්ක ළමයාගේ කාලය නාස්ති වෙනවා. ඒකින්ද ඒ එන්න තිබිච්ච ළමින්න B ඇවිල්ලා තිනවා විඩයක් වැඩිපුර යවුණු. ඒක තමයි දා වුනේ. ඒ කියන්නේ පේපර් එක අමාරු වෙලා ඒ අඩු වුණා නෙවෙයි උනේ මේ අවුරුද්දේ B වැඩි සෑහෙන්න. හේතුව ඒ එන්න තිබිච්ච ළමයි B වුණා අර ප්‍රශ්නේ ගත්ත නිසා. ඒ ළමයාම අර ප්‍රශ්න තුනෙන් දෙකක් නේ දොර ගන්න තියෙන්නේ. අර ප්‍රශ්න තුන වෙන ප්‍රශ්නයක් ගත්තා නම් ඒකට යන්න තිබ්බා. මේ ඉතින් එහෙම ඒක වාසනාවත් බලපානවා. ඉතින් ඉබහාර යන ගලින් පානක්යෙන් පත්තු වල යන්න වෙනවා එතකොට. හරි. මේ ෆේල් තියෙනවා 23592ක් 30.8 තුන. ඔයාලට පේනවාද මේ ෆේල් ප්‍රතිශතය අඩු වෙනවා කියලා ටික ටික. 2018 78648 5910ක් ඒ තියෙනවා. මේ දක්වා ඉතිහාසයේ වැඩි මේ සංඛ්‍යාව වාර්තා කරන 5910ක්. හොඳ ප්‍රතිශත වාර්තා කරන 7.51. මේ 2018 නෝ ලංකාවේ තිබිච්ච වැඩිම ඒ සාමාර්ථ ගානක් තියෙන කෙමිස්ට්‍රි පේපර් එක. 7.51ක් ඒ තියෙනවා. හරි. ෆේල් ගාන 23621යි 30.03යි ෆේල් ලා තියෙනවා. 2019 පේපර් එකේ ලියනවා 80308ක් 6450ක් ඒ වෙනවා. තව වැඩිලා තියෙනවා 2018 වාර්තාව බිඳ හෙළමින් 2019 ඊට වඩා වැඩි ඒ සංඛ්‍යාවක් ඊට වඩා වැඩි ඒ සාමාන්‍ය ප්‍රමාණයක් ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ පේපර් දෙක අතරම ලේසි. පේපර් දෙක ලේසි මේ ඒ ප්‍රමාණය සෑහෙන්න වැඩි වෙනවා. ඒ කියන්නේ මෙහෙම ප්‍රතිශත තිබුණේ නැහැ. ඊට කලින් හැමදාම 5යි ගණන් වල තියෙනවා. මම මේ කියවන මේකත් වැඩි කියලා. 2015 පේපර් එක ලේසි කියලා මම කලින් කිව්වා මතකද? 5යි ගණන් තමයි සාමාන්‍යයෙන් තියෙන මීට කලින් අවුරුදු ගත්තොත්.
සාමාන්‍ය ලංකාවේ කෙමිස්ට්‍රි ඒ දින 5% ගණක් තමයි තියෙන්නේ. ඒක වැඩි වුණා 15 දී ආයෙ වැඩි වුණා 18 සහ 19. හරි. ඊළඟට ෆේල් වෙලා තියෙනවා 21922ක්. ඉතින් 27.29 ෆේල් වෙලා තියෙනවා. මං කිව්වේ දිගටම ෆේල් වෙන ප්‍රමාණය ටික ටික අඩු වෙලා තියෙනවා. අපි බැලුවොත් එහෙම පේපර් නිරීක්ෂණය කරොත් මේක අපිට පේනවා දිගටම. ෆේල් වෙන ප්‍රමාණය අඩු කරන්න උත්සාහයක් දරලා තියෙනවා. ළමයි ලකුණු පාස් වෙන්නේ ලකුණු 35ක් ගන්න. ලේසියෙන් 35ක් ගන්න පේපර් එක හදලා. හැබැයි ඊට වඩා ලකුණු ගන්න ළමයා දක්ෂ වෙන්න ඕනේ. හරිද? එතකොට මේ ළමයා සෑහෙන දක්ෂ නම් තමයි එකක් ගන්න පුළුවන්. ආයෙත් මම කියනවා මේ කෙමිස්ට්‍රි ලියන්නේ අර ඕගොල්ලන්ගේ ඕල් පන්තිවල හිටපු අකුරු ලියා ගන්න බැරි ළමයි නෙවෙයි. පන්ති අර අන්තිම හරියේ ඉන්න 40 ගණන් වල ඉන්න ළමයි නෙවෙයි මේ. මේ ඉන්නේ හොඳට ලකුණු ගත්ත පළවෙනි 20වත් හිටපු 25වත් හිටපු එහෙම ළමයි තමයි මේ ඉන්නේ ඔක්කොම අල්ලලා. වැඩ කරන්න පුළුවන් ළමයි මේ ඉන්නේ. එහෙම වැඩ කරන්න පුළුවන් ළමයි 80000 කර විභාග ලියලා 6000 ගණක් තමයි ඒ තියෙන්නේ. දැන් අපි මගේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකේ මම ගහපු ඇඩ් වගේ එක තියෙනවා. මේ අපේ ඒ සංඛ්‍යාව මම පොතකුත් බෙදුවා. ඒදී එම් පොතක් අපි බෙදුවා. මේක ඉතින් 2015 මෙච්චර 2016 මෙච්චර එහෙම ගහපු මේ නම් ලිස්ට් තියෙන මේ පොතක් එහෙම ගැහුවා අපි. එතකොට මේ ඒ තියෙන 300 ගණන් අනම්මනම් හින්දා කියන්නම් ඒක උන්න. 2015 333යි. 2016 383යි. 2017 346යි. 2018 559යි. 2019 655යි. මේ ඇඩ් දැකපු සමහර තැන්වල FB එකේ අර එමෙන්න ලම් කමෙන්ට් කරලා තිබ්බා මෙච්චරද ඒ තියෙන්නේ කියලා. උද එච්චර තමයි ඒ තියෙන්නේ. ඒ ලංකාවේ මත ඒ තියෙන මෙච්චරයි. ලංකාවේ 6850 ගාණක් තියෙද්දි මග ළඟ 655ක්. මම ප්‍රොසෙසර් එක පෙන්වන්න තව ටිකයි. මුල් ලංකාවේ තියෙන ඒ ප්‍රමාණය 10ක් මම තනියෙන් දීලා තියෙනවා. මුල් ලංකාවේ ඉන්න ප්‍රමාණය 10ක් මම උගන්වන්නේ නැහැ. ළමයි 8000ක් මම විභාගය වල නැහැ කවදාක. සාමාන්‍ය උපරිම ළමයි 5500ක තමයි යවලා තියෙන්නේ විභාග. તો ලංකාවේ 10ක් විභාගයට යවන්නේ නැහැ මම. ඔය ලංකාවේ මුල් ප්‍රදේශ ඒ වලින් 10ක් මක ළඟ තියෙනවා. ඒ 600 ගාන පොඩි ඉලක්කමක් වාට පෙන්නුවට ඒක මුළු සමස්ත ප්‍රතිඵල සැලකුවම මේක මහ විශාල ගානක්. දැන් ලංකාවේ ජනප්‍රිය කෙමිස්ට්‍රි ගුරු කිච්චරක් ඉන්නවා. ඒ හැමෝටම මං ගානේ මං වගේ 210 ගාන තිබ්බනම් ගුරුවරු 10ක මේ ඊ ගාන එන්න එපා. එහෙම එන්නේ අපි සාමාන්‍යයෙන් අර එහෙම ප්‍රශ්න ඇති වුණාම අපි අභියෝග කරන අවස්ථාව දෙන පුළුවන් නම් රිසර්ච් ෂීට් එකක් ගහන්න කියලා. මම 2012 ඉඳන් මම රිසර්ච් ෂීට් print කරලා බෙදනවා. 2012 මගේ මුල් කාලේ. මම ඒ තිබේ 78. ඊට පස්සේ 2013 14 15 වෙලට මේ 300 ගානට ආවේ. 2012 ඒ තිබේ 78යි උනාට මම ඒ ගාන එක මම ඒ නම් ටිකත් එක්ක ගහලා print කරලා කොලයක් බෙදුවා අපි හෑන්ඩ් බිල්ලක් බෙදුවා. 2012 ඉඳන් මේ දක්වා 2019 දක්වා අපි රිසර්ච් ෂීට් බෙදනවා අපි. මෙච්චරක් අපි ළඟ ඒ තියෙනවා කියලා. තව එක්තරා කෙමිස්ට්‍රි ගුරුවරයෙක් 2015 වගේ නම් බෙදුවා හෑන්ඩ් බිල්. එහෙම ඒ මුල් ෂීට් එක ඊට පස්සේ බෙදුවේ නෑ යා. දැන් කවුරක්වත් එහෙම ගහන්නේ නෑ. මේ විවෘත අභියෝගය පුළුවන් නම් ඒ 150ක 200ක් පෙන්නන්න කියලා. ඒකට ඒ 100ක් වගේ නම් ඇති. මොන ඒ 200ක් නේ අපිට 600ක් තියෙද්දි මගේ මේ තුනෙන් එකක්. පුළුවන් නම් පෙන්නන්න කියලා අපි විවෘත අභියෝග කරනවා. ඒකට වෙන බහූත කතා ඒගොල්ලෝ කියනවා ඇති. එළ මේ S එකක් C එකක් ගන්න ඒ ලෝ කරන්න ඕනේ නෑනේ. මම කලින් කිව්වනේ. ඔයා ඉගෙන ගන්න එන්නේ කියලා ඉවරලා. ඔයා ඉගෙන ගන්න එන්නේ මහ විශාල බලාපොරොත්තුවක් එක්ක. ඒතර ඔයා S එකක් C එකක් කරන්න ඉවරලා වාට ඒ ලෙවල් පාස් එච්චරයි. වාට ඒ ලෙවල් පාස් වීමෙන් කරන්න ඕන ජොබ් එකක් නම් වාට කරන්න ඕනේ. ඒ සමහර ජොබ් තියෙනවනේ ජොබ් එකට යන්න ඒ ලෙවල් පාස් වෙලා තියෙනවා. ඉතින් ඊළඟ සයන්ස් කරන්න එපා මොකක් ලේසි විෂයක් කරන්න. ලේසියෙන් පාස් වෙන බලා විෂයක් තෝරන ඒ ලෙවල් පාස් වෙන්න. පාස් වෙලා අදාළ ජොබ් එකට යන්න. ඒ ලෙවල් පාස් නේ. මේක තෝරගන්න. මේක තෝරගන්න මේ වාට වෙන ගමනක් තියෙනවා. වාට වෙන බලාපොරොත්තු වාට වෙන හීනයක් තියෙනවා. අර සාමාන්‍ය අධ්‍යාපනයක් තියෙන කෙනාට වඩා වා ඊට වඩා වෙන ගමනක් යන්න වාට ඕනේ. ඉතින් එහෙම යන්න මේකට ඒකක් B එකක් ගන්න ඕනේ. එහෙම නැතු බෑනේ. හරි. ඒකද මේ යන්තම් පාස් වෙන නම් හදන්නේ ඉතින් මං කියන්නේ මේ සයන්ස් කරන එක තේරුම් නැහැ. ඒකට වෙන විෂයක් මොකක් කර තෝරගන්න තියෙන්නේ. හරි. අපි ආපහුම කතා. එතකොට මේ ළමයි 80000ක් විතර විභාග ලියලා මෙච්චරක් තමයි ඒ තියෙන්නේ. ඒකට හේතුව අර මම කලින් කිව්වේ. අර ඕනෙල් ඉගෙන ගත්ත ක්‍රමයට මේක ඉගෙන ගන්න බෑ. මේක අමාරුයි. මේක මතක තියාගන්න try කරොත් මතක තියාගන්න බැරි වෙනවා.
මේක දිගයි නේ මේක මහ විශාලයි. ඒ මත තියාගන්න බෑ. ටික ටික මේකට හුරු වෙන්න ඕනේ. මම ආයෙසරක් කිව්වා මම කලින් කිව්වා ඔයාට. O level එකට වඩා මේක වෙනස් වුණාට මේක මහා මුළුමනින්ම වෙන එකකුත් නෙවෙයි මේක. මේකටත් පුරුදු වෙන්න පුළුවන්. ඒ පුරුදු කිරීමේ ක්‍රමය අපි දන්නවා. ඒ අපි සාමාන්‍යයෙන් පන්තියේදී කියනවා මෙන්න මේ දේවල් මෙන්න මේ කාලෙදි කරන්න කියලා. අපි ප්ලෑන් හදලා දෙනවා. මෙන්න මේ දවස් වලට මේක ඉවර කරලා තියාගන්න කියලා. එimhe කියන දේවල් ඒවා ඉස්සරහට කියන්න. අපේ පන්ති ආපු ළමයි ඇතිනේ දැන් ඔයගොල්ලෝ මේ අද මේක බලන් ඉන්නේ. අපි මේ ටීවී එකේ ඇඩ් ගහපු හින්දාවත් අර සෝෂල් මීඩියා වල ඇඩ් ගහපු හින්දාවත් ඊවල වල ලියුම් ආපු හින්දාවත් මම නෙවෙයිනේ. ඕගොල්ලෝ මීට කලින් මාව අහලා තියෙනවනේ. කවුරු හරි මං ගැන වාට කියලා තියෙනවනේ. මගේ ඉගෙන ගත්ත වගේ නෑදෑ වෙන අයියා කෙනෙක් අක්කා කෙනෙක් හරි කවුරු හරි වාගේම මේ අයියා හරි අක්කා හරි කවුරු හරි වාට කියලා තියෙනවනේ. මේ හංගින් නැගෙන 90කට විතර එහෙම කවුරු හරි මං ගැන කියලා තියෙනවා. ඒකත් එක්කනේ මේක බලන් ඉන්නේ. අද ඇවිල්ලා තියෙන්නේ හංගින්. ඉතින් ඒගොල්ලන් අහලා බලන්න. අපි කියනවා මෙන්න මේ දේවල් කරන්න කියලා. ඊළඟට ඒගොල්ලන් අහලා බලන්න. එහෙම කරපුවාට මොකද උනේ කියලා. බොහොම වගකීමෙන් කියනවා. ඒ කියන ගයිඩ්ස් ටික කරගෙන ගියා නම් ඒ ටික කරගෙන ගියා නම් ඔයාට අවම වශයෙන් B එකක්වත් වෙනවා. ඒ ටිකෙන් විතරක් ඒකක් නම් ගන්න බෑ ඉතින්. ඒකක් ගන්න අවශ්‍ය දේවල් අපි ඒවත් කියනවා. ඒකට ඔයා වෙනම අමතර මහන්සි වෙන්න. හැබැයි අර කිව්ව කාරණා ටිකවත් ඔයා කරොත් ඒ ටිකවත් මිනිමම් ටිකවත් කරොත් එහෙම ඔයාට B එකක්වත් අනිවාර්යෙන් එනවා. ඒක අහලා බලන්න ඒක මං කිව්වේ. මේ මාව දන්න කවුරු හරි ඉන්නවනේ වා දන්න. යාගෙන් අහලා බලන්න එහෙම නෙවෙයිද ගුණේ කියලා. ඉතින් අපිට හොඳ ස්ටඩි එකක් තියෙනවා පේපර් එක සම්බන්ධ. දැන් අපි මෙහෙම හොඳ අධ්‍යයනයක් තියෙනවා. අපි දන්නවා ඒගොල්ලෝ මොනවද අහන්නේ කියලා. අපි දන්නවා ඒවට උත්තර ලියනවා ගොඩ ගන්න ඕනේ කොහොමද කියලා. අර මහා වෙහෙස කර මේ කටපාඩම් කිරීමෙන් ක්‍රමයෙන් අයින් වෙලා මේක ලොජිකල් විදිහට ඒක ලෑස්ති වෙන කොහොමද අපි දන්නවා. අපි ඒකට එහෙම පීවර හදලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් වාව ඒකට මොඩල් කරන්න. එක්තරා දුරකින් මේ විභාග ක්‍රමේ ෆේල් එකක් ඒක. මට පුළුවන් නම් ශිෂ්‍යයාට මොඩල් එකක් හදලා දෙන්න මේ ක්‍රමයට ගිහිල්ලා බීජ එකක් ගන්න. ඉතින් විභාගයේ මට අභියෝග කරන්න එපා. විභාගය ඊළඟ පාර දෙන්න එපා මේ එහෙම බැරි වෙන්න. එහෙම වෙන්නේ නැහැ ඉතින්. මේ ඒක ඇත්තටම විභාග ක්‍රමේ අසාර්ථකත්වයක් මේ සහ අපේ සාර්ථකත්වයක්. ඒ සංකීර්ණතාවලම යන්නේ මේ ඉතින් අපි එහෙම කරලා තියෙනවා. හරි. ඒ කරලා තියෙන ටිකෙත් මම ඉලක්කම් ටිකක් දෙන්නම්. මේ තියෙන අර මොකද දැන් කියපු කතාව මේ තියෙන විභාග ලියපු ගාන මේ ඒ ගාන මේ ෆේල් ගාන. විභාග ලියපු ගාන ඒ ගාන ෆේල් ගාන. හරි. මේ තියෙන එක 2015 16 17 ඔලිගොයි තියෙනවා. හරි. මේ තියෙන එක. හරි. ඊට පස්සේ දැන් බලන්න අපේ පන්ති වල මොකද උනේ කියලා මම අර ඒ ඉලක්කම් ටිකක් කිව්වේ මම 2015 අපේ මුල් කාලේනේ ඔය ලංකාවේ ලොකුම කෙමිස්ට්‍රි පන්තිය අපේ ළඟ නෙවෙයි තියෙන්නේ 3709ක් තමයි විතර තමයි විභාග ලිව්වේ ඉලක්කම් පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන් ඒ 333යි ප්‍රසස් 8.86යි 2015 ලංකාවේ ගාන 6 ගානක් අපි 8.8 ගානක් තියෙනවා 2016 5000 ගානක් 383ක් ඉන්නවා ඒ 7.55යි ඊළඟට 2017 අර අමාරු පේපර් එක අපිත් ඒ ගාන අඩු වෙනවා මේ 2015ට වඩා 2016 වැඩි අපේ මං කිව්වා 2015 පේපර් එක ලේසි කියලා හරි අපිලා තියෙන 333යි 2016 පේපර් ඊට අමාරුයි ලංකාවේ ප්‍රසිද්ධ අඩු වෙනවා ලංකාවේ ගාන අඩු වෙද්දී අපේ ගාන වැඩි වෙනවා ඒකට හේතුව අපි උගන්වන ළමයි ගානත් වැඩි වෙලා තියෙනවා අපි මේ ලේසි පේපර් එකේ 333ක් අපිට ආවට අපි ඉගෙනන්නේ 3700 ගාන අපි ඉගෙනන්නේ අපි අමාරු පේපර් 380 ගානක් අපි ඒ 50ක් විතර අපේ වැඩි වෙලා තියෙනවා ලංකාවේ ගාන අඩු වෙද්දී මේ අපේ ළමයි ගානත් වැඩි වෙලා තියෙනවා ඉතින් 2017 අර පේපර් එක අමාරු නම් ප්‍රශ්නයක් කරලා දුන්නා කියලා කිව්වේ එහෙම වෙද්දී අපෙත් ඒ ගාන අඩු වෙලා තියෙනවා ඒ 2018 ලංකාවේ සංඛ්‍යාව තිබ්බේ
මට මතකයි 7යි ගානක්ද ගුණ තිබ්බේ 7යි ගානක් තිබ්බේ 10.1යි ගානක් අපි ළඟ තියෙනවා 2019 දී දී 11.71ක් අපි ළඟ තියෙනවා. ඉතින් අපේ පන්ති ආපු ළමයි ගානට සාපේක්ෂව ඒ ප්‍රතිශතය. ලංකාවේ ගාන 8ක් විතර තිබ්බේ. ඒකත් බලමු අපි. මෙන්න 2015 ලංකාවේ ප්‍රතිශතය 6.41යි. අපේ 8.86යි. හරි 2015 අපි මහා විශාල ගාන ගෙන්නුවේ නැහැ. ලංකාවේ ලොකුම පන්ති අපෙත් නෙවෙයි එතකොට. 2016 අපි ලංකාවේ ප්‍රධාන ගුරුවරුන් සමග තරඟ වදිනවා විශාලම පන්ති නිර්මාණය කරගන්න. ලංකාවේ ගාන 5.54ක් වෙද්දී අපි 7.55ක් ගන්නවා. 2% විතර වෙනසක් තියෙනවා අපි. ලංකාවේ ගාන වල 2% විතර වෙනසක් අපේ තියෙනවා. යස් 17 ලංකාවේ ගාන 5.18යි 6.73ක් අපි ළඟ තියෙනවා 2.6ක විතර වෙනසක් තියෙනවා 5.5ක් වගේ 2.5 මෙතන ગેප් එක 2.2යි මෙතන ગેප් එක 2.5 හරි ඊට පස්සේ යස් 18 ලංකාවේ 7.5ක අපේ 10.1යි 2.5ක වෙනසක් අපි ළඟ තියෙනවා ඊට 8.5 තුන 2019 අපේ 11.71යි 3.18 3ට වඩා වැඩි වෙනස. හරිද? ඒතර ලංකාවේ ගානට වඩා 2.5ක 2.5ක 3 වෙනසක් අපි ළඟ තියෙනවා. හරි. එතකොට මෙහෙම දෙයක් කියන්න තියෙනවා. ලංකාවේ උගන්වනවා ඉතා කුඩා පන්ති කරන ගුරුවරු කීප දෙනෙක්. බොහොම පොඩි ගාන ළමයි. සමහර ළමයි 5යි. සමහර ළමයි 10යි. සමහර ළමයි 40යි. ඉතා කුඩා කණ්ඩායම් පන්ති කරන ළමයි ගුරුවරු ඉන්නවා. ඒ ගුරු ළඟ අති විශාල ප්‍රතිඵල ප්‍රමාණයක් තියෙනවා. කියන්නේ පන්තියේ ළමයි 40යි ඒ 32යි. ඒ වගේ ගුරුවරු ඉන්නවා. පන්තියේ ළමයි 5යි ඒ 4යි. ඒ වගේ ළම ගුරුවරු ඉන්නවා. ඒතකොට ලංකාවේ වර මුළු ඒ සංඛ්‍යාවෙන් 10ක් විතර අපි දෙනකොට මුළු ඒ සංඛ්‍යාව 10ක් විතර අපි දෙනකොට මුළු ඒ සංඛ්‍යාවෙන් 25ක් 30ක් විතර ගන්න අර පොඩි ගුරුවරුන්ගේ එකතු. ඒගොල්ලන් ප්‍රශ්න 100ක් වගේ. ළමයි 5ක් ඉඳලා 5ට මේ යාම 100යි. එහෙම චූටි ළමයි ගන්න ගුරුවරු එකතු වෙලා මුළු ලංකාවේ 6000 ගණනක් කරනකොට ඒ සංඛ්‍යාව ඕකෙන් 1000ක් විතර තියෙන ඒගොල්ලන්. ප්‍රධාන පෙළේ මේ මහා පරිමාණ ටියුෂන් ප්‍රවාහයේ ඉන්න ගුරුවරු ලබා දෙන බොහොම පොඩි ඒ සංඛ්‍යාව. මොන ඇත්ත කතාව. එදා අපි කියන්න පුළුවන් නිසා සීට් එකක් ගහලා පෙන්නන්න කියන්නේ ඒක. උගන්ට S1ක් 100ක් ගන්න උනට ගන්නන්න පුළුවන්. අපේ වැඩේ මේක තමයි. අපි try කරනවා ලොකු ළමයි සංඛ්‍යාවකට A හා B අරන් දෙන්න. වැඩි ළමයි ගන්නට A හා B අරන් දෙන්න. වාජාස් 23 විභාගේ පාස් වෙලා කැම්පස් ගියොත් දැනගනි. නැත්නම් 2019 18 කැම්පස් ගිය අය කෙනෙක් අක්ක කෙනෙක් ඉන්නවා නම් අහලා බලන්න කියන්න. කැම්පස් වල බහුතරයක් ඉන්න අපේ ළමයි සයන්ස් ෆැකල්ටිස් වල. සමහර ළමයට A එකක් ඇවිල්ලා නැහැ. ඒතර අපේ ලිස්ට් වල නැහැ. ඒ B එකක් ඇවිල්ලා තියෙනවා. ළමයි කැම්පස් යනවා. ඒ කැම්පස් වල ඉන්න වැඩි ප්‍රමාණයක් අපි උගන්වන්න පුළුවන්. ඒ 5500 විතර උගන්වනවනේ. ලෝකෙන් වැඩි හරියක් කැම්පස් ගිහලා තියෙනවා. ඒ නැති වුණොත්. ඒක තමයි අපේ වැඩි. අපි තෝරාගත්ත විශේෂ දක්ෂතා තියෙන මහා හැකියාවන් තියෙන ළමයි චුට්ටකට උගන්වන්න අපි try කරන්නේ නැහැ. අපි try කරන්නේ ළමයි ගොඩකට ලොකු ප්‍රතිඵල අරන් දෙන්න. එනේ මේ දෙවන්ත ප්‍රවාහය අපි ඉන්නේ. ඒ තමයි මගේ ඇඩ්වර්ටයිස්මන්ට් වල මම කවදාකවත් ළමයිගේ නම් පාවිච්චි කරන ළමයිගේ ෆොටෝ මම ගහන්නේ නැහැ කවදාකවත්. ඔයගොල්ලන් අයියා කෙනෙක් අක්ක කෙනෙක් පන්තිවල ඉඳලා තියෙනවා මම අහලා බලන්න මම කියන පන්ති වල. මගේ හෑන් බිල් වල ඉන්නේ මම. මගේ ෆොටෝ තමයි තියෙන්නේ. මං කියන්නේ මට උගන්වන්න පුළුවන් කියලා විතරයි. මම මගේ හෑන් බිල් වල මම ගහන්නේ නැහැ මේ ළමයිගේ නම් පිටින් ගහනවා මේ නම් ගහනවා. නැත්තම් සාක්ෂි නැහැනේ. ඒකින්ද මේ පොතේ තියෙනවා නම තියෙනවා ඉස්කෝලේ තියෙනවා ඉන්ඩෙක්ස් නම්බර් තියෙනවා ඔක්කොම තියෙනවා.
එහෙම අපි ඇඩ්වර්ටයිස් කරනවා. හැබැයි මේක එහෙම කිසිම තැනක මේ සමූහ ඡායාරූප තියෙනවා මිසක් ළමයින්ගේ ෆොටෝස් නැහැ. ළමයි ෆොටෝස් ගහන්නෙත් නැහැ අපි. ළමයිගේ කර්මතින් මේ ගමන යන්න මට අවශ්‍ය නැහැ. මම කොහේවත් කියන්නේ නැහැ දක්ෂ ළමයි මගෙන් තමයි ඉගෙන ගන්න කියලා. මොකද දක්ෂ ළමයින්ට උගන්වන්න ඕනේ නැහැ ඒගොල්ලෝ දක්ෂයි. මම කියන්නේ ඔයා දක්ෂ වුණා නැතත් ඔයාලා ලෝක ප්‍රතිඵල කරන්න මට පුළුවන් කියලා. මම තමයි මේවා ඉන්නේ කියලා. එහෙම චෝදනාවක් තියෙන ඇයි හැම එකෙම ෆොටෝ එක දාන්න ඇයි ඔයාම දාන්න. ඉතින් මාව දාන්න තු කවවද දාන්න. මේ ප්‍රතිඵල වල තියෙනවා කෙමිස්ට්‍රි ඒ අයිලන්ඩ් රෑන්ක් එක බර ගන්න. ඒ තියෙනවා අයිලන්ඩ් රෑන්ක් 3338යි. අයිලන්ඩ් රෑන්ක් 6721යි. අයිලන්ඩ් රෑන්ක් එක විශාල ගණන් තියෙනවා 5881යි. ඉතින් අයිලන්ඩ් එක 5881ක් ගැන දක්ෂ ළමෙක් නෙවෙයිනේ. අයිලන්ඩ් එක 5881 ගන්න. හැබැයි යාට මම කෙමිස්ට්‍රියට ආරම්භ දීලා තියෙනවා. මම දක්ෂයි. ළමයා මහ දක්ෂ නැහැ. නමුත් මම දක්ෂයි. මම කියන්නේ ඒකින්ද ඔයා මම කියන වැඩේ කරනවා නම් ඔයාට මේ වැඩේ කරලා දෙන්න මට පුළුවන්. ඒක මම මේ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. හරි. එහෙනම් මේ වැඩේ අපි කරගෙන යමු. ඉගෙන ගැනීම කියන එක වෙන වැඩක්. අධ්‍යාපන මනෝවිද්‍යාව කියලා එකක් තියෙනවා. ඒක හදාරලා නැත්නම් අඩුම ගන්න තීරුමක්වත් තියෙන්න ඕනේ ඒක. ඒ ළමයාව දිනා ගන්න අවශ්‍යයි. මේ ඉඳලා මෙයාට හිතකර වාතාවරණයකට උගන්වන්න අවශ්‍යයි. එහෙනම් අපි සජීවී පන්ති පටන් ගත්තොත් පුළුවන් තරම් try කරන්න පන්තියට එන්න. එමෙ එන්න බැර නම් ඔන්ලයින් එකත් අපි කරගෙන යම් පන්ති. අය අපිට පන්ති පටන් ගන්න පුළුවන් වුණොත් පුළුවන් තරම් උත්සාහ කරන්න එන්න. මොකද ඒකේ ලබා දෙන සජීවී අත්දැකීම් මේක දෙන්න බෑ. අපිට පුළුවන් වා හිතන විදිය වෙනස් කරන්න. අපිට පුළුවන් වාට ඉගෙන ගන්න ඕනේ නැති කියලා තියෙනවා නම් වාට ඉගෙන ගන්න හිතවන්න පුළුවන් අපිට. ඒකට අවශ්‍ය දේවල් වගේක් තියෙනවා. ඒකට වාගේ වට පිටාව නිදහස් වෙන්න ඕනේ. ප්‍රෙෂරයිස් වෙන්න නැති වෙන්න ඕනේ. වාට හිතනවා නම් බුදු අම්මෝ අද පන්ති කියලා. අදත් පන්ති කියලා ඔළුව අත ගහ ගන්න ඕන. උදේ නැගිට්ටම පන්ති යන්න වෙනවනේ කියලා ඔළුව කැක්කුම හැදෙනවනම්. එහෙම පන්ති කියලා වැඩක් නැහැ. හතෙක්ව මරන්න ඇදගෙන යනවා වගේනවා පන්තිට දැන් යන්න වෙන්නේ. ඉතින් වාට එහෙම කියලා ඉගෙන ගන්න බෑ. එහෙම නෑ අපේ පන්ති. අපේ පන්ති එනකන් ළමයි සාමාන්‍ය සතිය බලන් ඉන්න පන්ති තියෙන දවසක. ඒක වෙන වැඩක්. ඒවත් තමයි ප්‍රතිඵල වෙන්නේ. ප්‍රතිඵල වෙන්නේ වාට ඉගෙන ගන්න ආස කරවන්න අපිට පුළුවන්. හරි. මේකේ අන්තිම ටිකත් මම කියන්නම්. මේ තියෙන මේ graph එක මෙන්න මේක තමයි මට කියන්න උනේ මෙන්න මේක. මේ තියෙන 2018 ලංකාවේ මේ 5910ක් වෙද්දි අපි ළඟ විතරක් 559ක් තියෙනවා. ඒක 9.45ක් මේක. ඒ 2019 6850ක් වෙද්දි අපි ළඟ 655ක් තියෙනවා. ඒක 9.5යි 8ක් විතර වෙනවා. දල වශයෙන් අපි 2018 සහ 19 අවුරුදු දෙකේදී අපි ලංකාවේ ප්‍රමාණ 10ක් නිර්මාණය කරලා තියෙනවා. මේකේ තනි අයිතිකාරය සින්නක්කර අයිතිකාරය මම කියලා කියන්නේ නැහැ. මේ ප්‍රතිඵල ළමයින්ගේ. ළමයින්ගේ නම් එක්ක ගන්න එක නේ. මේ ප්‍රතිඵල ළමයින්ගේ. ළමයි තමයි විභාගේ පාස් වෙන්නේ. මම නෙවෙයි. අපිට පුළුවන් ආව ගයිඩ් කරන්න. ඒක අපි කරලා තියෙන එකම දේ. මේ ප්‍රතිඵල වල මුළු සියලුම අයිතිය ඔයගොල්ලන්ගේ. අපි කොහොක්වත් කියන්නේ මේ ප්‍රතිඵල අපි විසින් බිහි කරා කියලා. එහෙම බිහි කරන්න බෑ. අපි වට ගයිඩ් කරන්න ඉතින් අපිට පුළුවන්. මග පෙන්වන්න ඉතින් අපිට පුළුවන්. මේ ප්‍රතිඵල උගලන් ළමයින්ගේ. වත් මේ අපිත් එකතු වෙමු. එකතු වුණාම මේ වැඩේ අපි කරගෙන යමු. පන්ති කරන විදිය ගැන මම විස්තර වගේක් කියන්නම්. පාඩම් පටන් ගත්තට පස්සේ. අපි කොහොමද මේ අපි විභාග සීරීස් එකක් තියෙනවා අපි. තියරි පන්තියේ විභාග 15ක් අපි තියෙනවා. රිවිෂන් එකේ විභාග 10ක් අපි තියලා තියෙනවා. ඒ වැඩිම ලකුණු ගන්න ළමයින්ට අපි තෑගි දෙනවා. මගේ නගර තුනක මම ප්‍රධාන වශයෙන් පන්ති කරන්නේ නගර තුනෙන් පන්ති වල අදාළ විභාගයේ වැඩිම ලකුණු ගත්ත ළමයින්ට රන් රිදී ලෝකට පදක්කම් දෙනවා. අපි වෙන උත්සාහකාරයෙන් ඒවා පොඩි පොඩි මහ විශාල ඒවා නෙවෙයි විනාඩි 15ක් 20ක් අරගෙන එහෙම උත්සව වශයෙන් අපි ඒවා සංවිධානය කරලා ළමයින්ට තෑගි දෙනවා. මේ සියල්ලම කරන්නේ ළමයින් ඉගෙන ගන්න ආස කරන්නේ.
ඒ මෙතර කාලයක් කරලා තියෙන හැම තමයි අපි ලංකාවේ අංක 1 ගුරුවරයා වෙලා තියෙන්නේ. අංක 1 ප්‍රතිඵල ලබා දෙන්න වෙලා තියෙන්නේ එහෙම තමයි. ඒ ආයෙත් කියනවා පන්ති පටන් ගත්තට පස්සේ පුළුවන් නම් සජීව පන්තිරෙ ඉන්න බලන්න. එහෙම ඉන්න බැරි නම් ඔන්ලයින් එකත් මේක කරගෙන යන් අඩුපාඩු ආවම් වෙන විදියට මේකදී අපි මේ වැඩේ කරනවා. අඩුපාඩු කියන්නේ ඔන්ලයින් එකේ. ඔන්ලයින් පන්තියේදී යම් අඩුපාඩු තියෙන සජීවී අධ්‍යක්ෂක වෙන යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. මේක ආවම් වෙන විදියට විභාග පවා සංවිධානය කරලා කරන් යන බලාපොරොත්තු වෙනවා. හරි. මූලික දේශනේ ඔක තමයි. මේක සාරාංශ කරොත් එහෙම කියන්න තියෙන එක කතාව මගේ කතාව ටික අයින් කරාම ඔයාට ලොකු හීනයක් තියෙන්න ඕනේ. ඔයාට ඇචීව් කරන්න ලොකු ගොඩක් දේවල් ටිකක් ඔයා එකතු කරගන්න ඕනේ. මේ වැඩේ ඔයාගේ කරගන්න ඕනේ. මේ ගමන යන්න අවස්ථාව ආදා ගන්න ඕනේ. මේක අවුරුදු දෙකමාරක් යන්න තියෙන ගමන. මේක ඇස්සේ ඕන තරම් දේවල් වෙන්න පුළුවන්. අපි කිසිසේත් බලාපොරොත්තු නැති වෙන දේවල් වෙන්න පුළුවන්. ඔයා ලෙඩ වෙන්න පුළුවන්, ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්, මාස ගාණක් ඇඳට වෙලා ඉන්න වෙන්න පුළුවන්. ගෙදරින් අවදයක් වෙන්න පුළුවන්. ගෙදර කවුරුන් නැති වෙන්න පුළුවන්. එහෙම ගම් වතුර වෙන්න පුළුවන්, නායයන් වෙන්න පුළුවන්. මොනවා වේද අපි දන්නේ නැහැ. විහාගේ දේවල් මහ විශාලයි. මොනවා වුණත් මේ වැඩේ ඇතුලේ ඉන්න. අර මොහමඩ් අලි කියපු කතාවක් තියෙනවා මේ ඌ පරාජය වන්නේ ඇදවැටුණු මොහොතේ නොව නැවත නැගී සිටීම ප්‍රතික්ෂේප කළ මොහොතේ කියලා. ඒක දිග කාලයක් නිසා ඇදවැටීම් එමට තියෙයි. වැටෙන වාරයක් පාසා නැවත නැගිටින්න හිතට අයිය ගන්න. කිසිම වෙලාවක නැවත නැගී සිටීම ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක අවශ්‍ය. බොක්සිං වල එහෙම වැටෙනකොට කමන්නේ ආයෙ නැගිටලා මැච් එක ගහතේ. වැටිච්චා කිව්වොත් ආයෙ සෙල්ලම් කරන්න බෑ. දැන් ඇටි කිව්වොත් ඌ පරාද. උඩල කියන කතාව. ඌ පරාජය වන්නේ නැවත නැගී සිටීම ප්‍රතික්ෂේප කළ මොහොත. එහෙම වෙන්න එපා. මෙතන ඉන්න ළමයි විවිධ දැනුම් මට්ටම් වල ඉන්න පුළුවන්. සමාන නැහැ. ජීවිතයේ කිසියෙත් සාධාරණ නැහැ. ඒක හොඳින් මතක තියාගන්න. ජීවිතේ පට්ට අසාධාරණ. යම් කෙනෙක් මහත් අමාරු වෙලා අතිශයින් අමාරුලා වෙන කට්ටක් කාලා ගන්න දේවල් තාගලෝ නිකන් හම්බ වෙනවා. දැනුම් මට්ටම් වල මහ වෙනස්කම් තියෙනවා. ආර්ථික අතර මහ වෙනස්කම් තියෙනවා. සැප පහසුකම් වල වෙනස්කම් තියෙනවා. මානසික අතර වෙනස්කම් තියෙනවා. මේ සියල්ලම වෙනස්කම් තියෙන මේ සියලු වෙනස්කම් තියෙන ළමයි හැමෝම එක විභාගයක් ලියන. සාධාරණයි. විවිධාකාර මට්ටම් වල ඉන්න ළමයි ඔක්කොම එක විභාගයක් ලියන සාධාරණයි. මේක තමයි ක්‍රමය. ඉතින් ජීවිතය අසාධාරණයි. ලෝකයේ සාර්ථක වෙච්ච මිනිස්සු කියලා කියන්නේ මේ සියලු ප්‍රශ්න මෙහෙම තියෙද්දි මේ පවතින තත්ත්වයට දක්ෂතා දක්වපු මිනිස්සු. ඉතින් වාට නොලැබිච්ච දේවල් ගැන කවදා කතා කරන්න එපා. කිසිම වෙලාවක නිදහසට කාරණා කියන්නේ හිතා ගන්න එපා. වැඩක් නැහැ කියලා. වා කිව්වට කවුරුත් අහන් ඉන්නේ. hina වෙනවා විතරයි. ඉතින් වැටිච්ච හැම වෙලාවකම ආය නැගිටින්න හිතට ගන්න. මේක මොන අපිය. අපිට කළ හැකි උපරිම අපි කරනවා. හරි. ආරම්භක දේශනේ උච්චරයි අපි පාඩමට යනවා.